හරි අපි පටන් ගමු. එතකොට සාපේක්ෂ ප්‍රවේගය සාපේක්ෂ ප්‍රවේගය හරියට ටිකක් කලින් කරන් තුන පාඩමක්. දැන් ඒක එහෙම උනේ නෑනේ. පොඩ්ඩක් එහෙම්ෙන් ඇදි ඇදි ගියා පාඩම. ඇදි ඇදි ගියා නෙවෙයි. මේ කියන්නේ පහු වුණානේ පාඩම පොඩ. හරියට මුලින් වගේ කරන්න ඕන එකක් කිසි ප්‍රශ්නයක් නෑ. අපි මෙතනින් ෂේප් කරගමු. මෙතනින් ෂේප් කරගත්ත ගමන් සියලු ගණන් ටික ආයි ගොඩ කියන්නේ ගැටුම් ආවෙක මොනවත් නෑ. උරුචල්ත කිසිම දෙයක් නෑ. සරලනෝතිය බිඳුවයි මමනේ කියන්නේ. ඒ චලිත ටික ඔක්කොම ගොඩ. ඉතින් මේක චාටර් නේ මේක පට්ට ලේසි. මේකේ මොනවත් නෑ යකෝ. සාපේක්ෂ ත්වරණය වල දැක්කනේ. සාපේක්ෂ ත්වරණ එකම මේකෙත් එකම. අරකේ සාපේක්ෂ ත්වරණ මූලධර්මය මේකේ සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. අරකම තමයි. දෙයක් නෑ. එකම රටාවක් ගණන් ටික ඔක්කොම පිළිවෙලට හදනවා. බොහෝම තැම්පත්ව මං හිමීට හොඳට පිළිවෙලට මේක කරනවා. ක්ලාස් එකෙත් නෝමල් ක්ලාස් යන වෙලාවත් සියලු ගණන් ටික මේකේ හදනවා බෝඩ් එකේ සියලුම ගණන් ටික. මේකෙත් හදනම් හරිම ලේසි පාඩම. අපි VT හොඳට කරා කිසි ප්‍රශ්නයක් නැහැ. VT ගානක් අපිට ගැට ගන්න බැරි කවුරුත් නැහැනේ. VT ගානත් එක මේකේ එන්නේ. ඒතර එතනින්ම ගානක්. සම්පූර්ණ ගානක්. එතනින් ගානක්. සංඛ්‍යාන සම්භාවිතාව ගානක්. සරල අනුවර්ති ඕන හරකෙට පුළුවන්. ගුරුත්ව කේන්ද්‍රය ඕන ගොම්මෝඩේට පුළුවන්. මෙතනම ගණන් 4ක් කියුණා. අනිත් ඒවා නැතුව බෝ අංකනේ සංදි මොනවත් නැතුව ගණන් 5යි. 5යි කියන්නේ ලකුණු 100යි. යකෝ 5යි කියන්නේ 100යි. 5යි කියන්නේ 100නේ. ඉතින් 5ක් හරියට 100නේ. ඒකක් නෙමෙයි මේ කතා කරන්නේ. මේක තනිකර විහිළුවක්. කොහොමත් මේක තනිකර විහිළුවක්. මැත්ස් ඉතින් විහිළුවක් නේ. මැත්ස් වල නම් මොන ප්‍රශ්නද? හරි ඒ නිසා පාඩම පිළිවෙලට පටන් ගමු. මම මේකේ මොන බිඳුවේ දැනුම තියලා කතා කරන්නම්. කියන්න දෙයක්වත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ. හොඳට ගලපලා දෙන්නම් තැනකට. ඊට පස්සේ පිළිවෙලට යමු. නිකන් උපරිම පහසු මට්ටමේ ගානක් වෙයි. ටිකක් විතර උඹලා දන්නවත්නේ ෆිසික්ස් වල මේක කරලා තියෙනවා ටිකක් එහෙම මේ සාපේක්ෂ කියන වචනේවත්. නමුත් මම මේ වචනේත් උඹලා දන්නේ නැහැ කියලා හිතාගෙන පිළිවෙලට කතා කරන්නම්. ඉතින් මොනවත්ම කේස් එකක් නැති පාඩම පේලි 3යි 4යි 5යි දඩස් ගාලා ගණන් එක දිගට ගණන් පාඩමත් ඉවරයි ඔක්කොම ඉවරයි. හිනත් යනවා පාඩම ගැන මට නම් ඉතින් කිසිම තැනක ප්‍රශ්නයක්. ඉතින් මොනවත් එහෙම මට නම් අහුවෙලා නැහැ සාපේක්ෂ ප්‍රවේගී ගානක ප්‍රශ්නයක් නම් අහුවෙලාම නැහැ. එහෙම බැරි වෙන්නම බෑ. ඒකේ තර්කේ බැරි වෙන්නම බෑ. දැන් සුළු කිරීමක් ගත්තොත් මට සුළු කිරීම බැරි වෙන්න බෑනේ. වරදින්න පුළුවන්. වරදින එක නෙවෙයි බැරි වෙන්න බෑනේ. දැන් මට තේරෙන්නේ නැතුව බෑනේ මේ කැපෙන්නේ කොහොමද අරකද. ඉතින් මට තේරෙන්න බෑ ඒක. ඒ වගේ බැරි වෙන්න බෑනේ ඒවා. ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේකෙත් බැරි වෙන්න බෑ. කිසිම ගාණක් මට බැරි වෙන්න බෑ. මට බැරි වෙන්න බෑ කියන එක තේරෙනවනේ. තව ටික දවසින් මට වඩා උඹලට පුළුවන් වෙනවනේ. ඉතින් බැරි වෙන්න බෑ. සමහර ගණ සරසාමේ පුළුවන් බැරි වෙන. අනුකල්නේ නම් ඇති පදමට පුළුවන් බැරි වෙනවම තමයි තියෙන්නේ කියන්නේ අදහස් කරේ විභාගෙට නම් එන්නේ ලේසියව. කිව්ව දේ තියෙනවනේ එක එක පාඩම් වල හැටි ඉතින්. මේකේ බැරි ගණන් කියලා අහුවෙලා නැහැ කවදාවත්. ඊළඟට එන ගණන් අනිවාර්යෙන් පුළුවන් හදන්න. ඒ කියන්නේ එහෙම බැරි වෙන්න දෙයක් නැහැ. කියන්නේ මෙතන මෙහෙම දෙයක් වෙන්නේ කොහොම මේක ඒදී තමයි. ඉතින් ආයෙ වෙනස් වෙන්න දෙයක් නැහැ. බල ගණක් ඔය කිව්වට බැරි වෙන්න පුළුවන්. පුළුවන් නේ බං. බල ගණක් පොඩක් එහෙම බැරි වෙන්න කියන එකෙන් අදහස් කරේ පුළුවන්. සුළු කිරීමක් හරි මොන හරි ටිකක් හරි හිට මේට මොකක් හරි වෙන්න පුළුවන්. මේක එහෙම නැහැ. එක එක පාඩම් වල ස්වරූප මම මේ කිව්වේ. හරිනේ. රයිට් එතකොට බලමු බිඳුවෙන් පටන් ගන්න සාපේක්ෂ ප්‍රවේගයට හොඳ ආරම්භයක් ගමු. ලබන සතියෙන් පස්සේ බලපන් ගණන් කීයක් නම් විභාග ගණන්ම හදලා නැහැ පටන් ගන්නෙ. ක්ලාස් එකේ විභාග ගණන් සෙට් එක හදන ගමන් රයිට් අපි බොරු ටිකක් ලියමු. ඉස්සෙල්ලා බොරු ටිකක් ලියලා ඊට පස්සේ කතාවට යමු. තාම පාඩමට ආවේ නැහැ. හැමදාම ලියන බොරු ටික ලියමු. ලියපන්කො මෙහෙම චලිතයේ নিরপেক্ষ නොවේ. සාපේක්ෂ වචනේවත් මම තාම තීරම කිව්වේ නැහැ. දැන් මම කියන්න යන්නේ ඒක චලිතයේ নিরপেক্ষ නොවේ. ඒකනම් ලියපන් ඒ සාපේක්ෂ වේ කියලා. ඒකේ සිංහල වචනයක් නේ ඒක. ඒ සාපේක්ෂ වේ. එබැවින් විස්ථාපනය ප්‍රවේගය ත්වරණය ආදී සියල්ල සාපේක්ෂව සඳහන් කළ යුතු වේ. තේරෙන්නේ නැහැ. නමුත් සාපේක්ෂව සඳහන් කළ යුතු වේ කියලා ලියපන්. පාඩමේ බොහෝම පොඩි තැනක් තියෙන්නේ. ඇඟ ඇතුළට ගන්න ඕනි. තේරුම් ගන්න ඕනේ නෙමෙයි. ඇඟට ගන්න ඕනේ. ඇඟට ගන්න එතන කියන්නම්. ඊට පස්සේ කතාව ඉවරයි. ආයි කතන්දර ඉන්නේ හරි. සඳහන් කළ යුතු වේ. වෙනමත් ලියමු අපි වෙනම මේ පේජකින් ලියමු කමන්නේ. ලියමුකෝ. A හා B චලනය වන වස්තුන් දෙකක් විට වෙනමත් ලියමුකෝ. A හා B චලනය වන වස්තුන් දෙකක් විට B සමග චලනය වන නිරීක්ෂකයෙකුට Aගේ චලිතය කැපිටල් Aගේ චලිතය යම් ආකාරයකට පෙනේද එය
බීට සාපේක්ෂව ඒගේ චලිතය ලෙස හැඳින්වේ. බීට සාපේක්ෂව ඒගේ චලිතය ලෙස හැඳින්වේ. තාම තේරුන්නේ නැහැ. ඔක්කොම ඉවර කරනවා කියලා. හරි උදාහරණයක් දාපන්. උදාහරණයක්. විස්ථාපනය මෙහෙම බීට සාපේක්ෂව a, b කියලා දාමු. බලන්න මේක දන්නවා. අපි දන්න දේ. මතකනේ? මේක දාලා ඉස්සරහින් ඉතලක් ගහලා ඉපන් මේ තියෙන්නේ බීට සාපේක්ෂව a ගේ විස්ථාපනය කියලා ඉපන්. බීට සාපේක්ෂව a ගේ විස්ථාපනය. මේක තව කෑ ගහන්න ඕනේ නැහැ. හේතුව සාපේක්ෂ ත්වරණයක් අපි දන්නවා ලියන්න එපා කවුරුත්. ත්වරණය p, q කෑ ගැහුවොත් අපි දෙගොල්ලෝ නෝන්ඩි වෙනවනේ. q ට සාපේක්ෂව p හි ත්වරණය. ඒතර සාපේක්ෂව කියන වචනේ තාම ඇඟට ආවද තාම ආවේ නැහැ. දැන් කියන්න යන්නම් ඒක හරි. උදාහරණයක් වශයෙන් තමයි මේ ලිව්වේ. මේ ඇති උතන ප්‍රවේග විස්ථාපන ත්වරණ. ඊට වඩා කතාවක් අවශ්‍ය නැහැ එතන. දැනට පොඩි දෙයක් අපි එතන අරන් යමු. මෙන්න අහගනින් කතාව. මේ පාඩමේ බොහෝම පහළ මට්ටමේ ඊටාම සරල අර තේරුම් ගන්නව නම් තේරුම් ගන්න තියෙන පොඩි දෙයක් තියෙන්නේ. ඒ වගේ සියුම් කතාවක් මේක ඇතුලේ තියෙන්නේ. මෙන්න කතාව. අපි ගණිතයේ සාපේක්ෂ දැන් මේ චලිතේ නිරපේක්ෂ අපි මුලින් දැන් යකෝ චලිතේ නිරපේක්ෂ නොවේ. ඒක සාපේක්ෂයි කියනවා. ඒක සාපේක්ෂයි කියන්නේ එක එකා මත රඳා පවතිනවා කියන එකනේ. ඇත්ත කතාව එක එකා මත රඳා පවතිනවා. නිරපේක්ෂයි කියන්නේ නිරපේක්ෂයි. කවුරුත් මත වෙනස් වෙන්නේ නැහැ. එහෙම ඒවා නිරපේක්ෂ සාපේක්ෂ දේවල් තියෙනවද? තියෙනවා නේද බං? සාපේක්ෂ එකක් බර හඳේදි කිරණ බර නෙවෙයි පොළොවේදි තියෙන්නේ. බර එකම පදාර්ථය වුණාට බර හඳේදී පොළොවේදී වෙනස්. කියන්නේ බර සාපේක්ෂයි. තැනින් තැනට වෙනස් වෙනවා. ඒ ස්කන්ධය කියන්නේ තියෙන පදාර්ථ ප්‍රමාණය මේකේ මවුල 5000යි. ඒක හඳට ගියත් 5000යි මෙතෙන්ට આવත් 5000යි. ඒතර ස්කන්ධය නිරපේක්ෂයි. තැනින් තැනට වෙනස් වෙන්නේ නැහැ. ඒ කතාව සාධාරණද? ඔව්. එතකොට නිරපේක්ෂයි සාපේක්ෂයි. තැනින් තැනට පරිමාව ගත්තොත් පරිමාව නිරපේක්ෂයි. වෙනස් වෙන්නේ නැහැ නේ. මූලික කතාවරුත් වෙනස් වෙන්නේ නැහැ. මේ තියෙන පරිමාව තමයි අතන තියෙන පරිමාව. වෙනස් වෙන්න හේතුවක් නැහැ නේ. බර වෙනස් වෙනවා. ගුරුත්වයට දක්වන ආකර්ෂණයනේ. එතකොට කාලය නිරපේක්ෂයි. කියමු ඒක හරි. කාලය නිරපේක්ෂයි. ඒ කියන්නේ කොතන හිටියත් එකම කාලය තමයි යන්නේ. හඳේදි කාලයයි පොළොවේදි කාලයයි කියලා එහෙම කේස් නැහැ. වෙනස් මොනවත් කතන්දර නැහැනේ. ඒක බොහොම සරල සිද්ධියක්. එතකොට හරි සාපේක්ෂ කතාවේ සාපේක්ෂ නිරපේක්ෂයි කතන්දරේ මූලික හරය ඒක. ඒතර කාලය ගත්තොත් කාලය නිරපේක්ෂද සාපේක්ෂද? ඒතර අපි බලන්න ඕන තැනින් තැනට වෙනස් වෙනවද නැද්ද කියන එකනේ කතාව. උඹලා හිතන්නේ මූලිකව කාලය සාපේක්ෂද නිරපේක්ෂද? සාමාන්‍ය නිරපේක්ෂයි. වෙනස් වෙන්නේ නැහැ. හඳේදි කාලයයි හඳේදි පැයකුයි පොළොවේදි පැයකුයි එකයි. එක මොරලෝස් දෙක හඳෙත් තියෙනවා මෙහෙතර මෙහෙන් ඇක්ටිව් කරනවත් එක්කම පටන් ගන්න දෙකම මෙහි වෙලාව පැයක් කරනකොට අර එහි වෙලාවත් පැය වෙන්න එපා ඉතින් අනිවාර්යයෙන්ම. කාලය නිරපේක්ෂයි. කියන්නේ තැන කොතනද කියන එකත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. සාධාරණයි අතිසාධාරණයි. එතකොට ඇත්තටම කාලය නිරපේක්ෂද? හැබැයි නැහැ. කාලය සාපේක්ෂයි. කොහොමද කියන්නේ කොතනද තැන මොකද්ද තැන? සාපේක්ෂතාවාදී කියන්නේ ඕකනේ බල යන්තම් එහෙම් මෙහෙන් ඇහිලවත් ඇතිනේ අඩුම ගානේ. කාලය වක්‍ර වෙනවා කිය මගුල් ටිකක් යනවනේ. කාලය සාපේක්ෂයි. අපි ගන්නවද කොහෙත්ම නැහැ. අපි කොහෙත්ම ගන්නෑ. අපි කියන්නේ කාලය සාපේක්ෂ නැහැ නිරපේක්ෂයි කියලා. නමුත් කාලය සාපේක්ෂයි. ඇත්තටමද? ඔව්. ඇත්තටම යථාර්ථයෙන් ගත්තොත් උඹලා මේ මෝඩ ගොන් කතාව අහලා ඇති. මේ කතාව අහලා ඇති කියලා මං හිතනවා. අහපු නැති එකක් සයන්ස් කරන්න බෑ. නිවුණු දෙන්නෙක් ඉන්නවා එකම වයසේ. එකෙක් දානවා අභ්‍යවකාශ යානයකට අනිත් එකා පොළවේ තියෙනවා. අරකට පට්ට රවුමක් ගහලා එන්න කියනවා අවුරුදු ගානක. අවුරුදු 5ක රවුමක් ඌ ගහලා එනවා. එහෙන ගේමක් ඇතුව වෙන්න වේගෙන් ගිහිල්ලා අභ්‍යවකාශ යානයක ගිහිල්ලා අවුරුදු 5කින් ඌ මෙතෙන්ට එනවා. එතකොට දෙන්නගේ වයස බැලුවොත් මේකා වයසට ගිහින් තියෙනවා පොළවේ එකා. අරකා වයසට ගිහින් නෑ නෙවෙයි අඩුවෙන් ගිහින් තියෙන්නේ. ඔය කතාව අහලා නැත්නම් දැන් අහගනින්. ඕක තමයි කතාව. ඒකේ තේරුම අරකට කාලය යන්නේ අඩුවෙන්ලු. එහෙම රිද්දක් යකෝ එහෙම වෙන්න පුළුවන්. ඔව් ඒක තමයි අයින්ස්ටයින් කියන්නේ. එතන සාපේක්ෂතාවාදී දඩම සීන් එක ඕකනේ. දඩම සීන් එක උතන. සාපේක්ෂතාවාදී දඩම තැන උතනනේ. කාලය නිරපේක්ෂ නෑ. කාලයත් සාපේක්ෂයි. වාහනේ මේකේ කතන්දරය හෙන ලොකු ප්‍රවේග වලින් චලිත වෙනකොට කාලය ගත වෙන්නේ අඩුවෙන්. කොටින්ම කිව්වොත් මොකෙක් හරි ආලෝක ප්‍රවේගයෙන් යනවා නම් ඌට කාලය ගත වෙන්නෙම නෑ කියන සයිස් එකට එනවා අමුතු කතාවක් එනවා. දැන් තර්ක අරන් යන්න එපා මෙතනින් එහාට අපිට සත්ත පහකට වැඩක් නෑ.
ඔය මම කියපු දේ වෙන්න හැබැයි ආලෝකයේ ප්‍රවේගයට ආසන්න ප්‍රවේග වලින් යන්න ඕන. අර අභ්‍යවකාශ යාන යවන්න ඕන හෙන ගේමක් ඇතුව යවන්න ඕන. ලොකු වේගෙ මේ නිකන් ප්ලේන් එකේ ගිහින් බහිනකොට මගුලක් වෙන්නේ නැහැ. ප්ලේන් එකේ ගිහින් දරස්කා බහිනවා මේ අර කවයිසර් ගිහින් මේ කවයිසර් තරුණ වෙලා එහෙම රෙද්දක් වෙන්නේ නැහැ. වෙන්නෙම නැද නෑ වෙනවා හැබැයි. ඉතා පොඩි ගාණක් වෙනවා. බස් එකේ උඹලා බස් එක වේගෙන් ගිහින් පොළොවට බහැපන්. හරියටම ඔරලෝස් දෙක එක ළඟ තියාගෙන ගිහින් බහැලා බැලුවොත් මෙතන ඉන්න එකාගේ වෙලාව වැඩියෙන් ගිහින් තිනවා. බස් එකේ ගිහින් බහින එකක් වෙලාව ටිකක් අඩුයි. හොයන්න හම්බෙන්නේ නැහැ ජීවිතේට 10 ඍණ 5000 බැරනම් 25000 බලවලින් හැබැයි ඇත්තටම අඩුවීමක් වෙනවා. ඇත්තටම අඩුවීමක් වෙනවා. ඒක ගොම් මෝඩ කතාවක් මේ පාඩමට අදාළ නැති. මේ පාඩමේදී කොහෙත්ම ඔය මං කියපු දේ ඔලුවට නොගත යුතුයි. නොගත යුතුයි කිව්වේ කාලය සාපේක්ෂ නෑ. අපේ කතා ඇතුලේ කොහි ගියත් එකම කාලය යන්නේ. දෙන්නටම පේන්නේ එකම කාලය, ගත වෙන්නේ එකම කාලේ. වාහනේ ගියත් ඌටත් පැයයි, මූටත් පැයයි, අරකටත් පැයයි, ඔක්කොම පැයයි. කාලය නිරපේක්ෂයි. නිකන් මෝඩ කතාවක් නිසා බොරු ආරම්භයක් ගන්න මොනවා හරි බොරු කියන්න එපේ. ඒක තමයි කතාව. එතකොට කාලයත් නිරපේක්ෂයි. අපි ඇති එතනින් හරිය කතා නැහැ නේ. කාලය නිරපේක්ෂයි. විස්ථාපනය සාපේක්ෂයි. විස්ථාපනය එක එක මත ඇත්තන ඉතින් ඒක කියන්න ඕනේ නැහැ. විස්ථාපනය හරි ප්‍රවේගීය සාපේක්ෂයි. ඒතර ප්‍රවේගීය සාපේක්ෂයි කියන එක ඇත්තද බං? ඇත්ත. ඇත්තටම ඇත්තද? ඔය ඇත්ත. සිරා ඇත්ත. මොකද්ද සිරා ඇත්ත? බොහෝම සරලව බලපන් ෂණිකව කියලින්නම්. මේ උදාහරණේ මෝඩ උදාහරණේ කියන සැනින් තේරෙනවා. පොළවේ වාඩි වෙලා ඉන්න මිනිහෙක් ගහක් දිහා බලනවා. ඌට පේන්නේ ගහ හෙලවෙන්නේ නැහැ කියලා. සාධාරණයි. බස් එකේ යන එකෙක් ගහ දිහා බලනවා. ඌට පේන්නේ ගහ මෙහෙට යනවා කියලා. අනිවාර්යයෙන්ම. ඉස්සරහෙන් පාලමක් පේනවා. බස් එකේ යන කාට පේන්නේ පාලම මෙහෙට එනවා කියලා. පොළවේ බැහැලා ඉන්න කාට පාලම එහෙම්මම තියෙනවා. පොළවේ ඉන්න කා එහෙම්මම තියෙනවා කියනවා. මේ කතාව මගුලක් කියනවා. අර කතාව මගුලක් කියනවා. එක එක කාට එක එක මගුල්. ඒක තමයි සාපේක්ෂ කියන්නේ. සාපේක්ෂ තේරුම මේක එක එක අමතර අදාපවතිනවා. ඌ ඉන්න කොතනද උගේ පරිසරයත් එක්ක ඌට පේන මගුල සීන් වෙනවා. බර හඳේදිද කොහෙද අඟහරුද පොළවද අනිවාර්යයෙන් වෙනස් වෙනවා. ඒතර ප්‍රවේගයේ සාපේක්ෂයි. සරලම උදාහරණය පොළවේ ඉන්න එකගෙන් අහපන් ගහ ගැන. හෙලවෙන්නේ නැහැ. බස් එකේ යන ගමන් ෂේප් එකේ ගහ දිහා බලපන්. ගහ කාගෙන එනවා මෙහෙට. තේරුණානේ කතන්දරේ හරි. පාලම දිහා බලපන්. පාලම එනවා මෙහෙම. බිමට බහලා බලපන්. පාලම එහෙම ඉන්නවා. බිම එකයි බස් එකයි දෙකක් කියන්නේ. ඇයි පස්සේ බලමු දැන් දැනගනින් ප්‍රවේගයේ සාපේක්ෂයි කියලා. කතාව සාධාරණද? ඔව්. එතකොට අන්න ඒ සාපේක්ෂ කියන්නේ එක එක මත රඳා පවතිනවා කියන එක දැනට ඒ ටික ඇති කියලා අයින් කරමු. ඇයි එතකොට ගස් අනිත් පැත්තට යන්නේ? පස්සේ බලමු. ඒක පස්සේ බලමු. මම සාපේක්ෂ වචනේ බොරුවට විස්තර කරේ. ඒ කතන්දරේ හරි. ඊළඟට අපි දැන් එහෙමනම් මෙහෙමයි. අපි දැන් මේ ඉන්නේ අභ්‍යවකාශ තරණය කරන අවධියක කියපන්කෝ. එතකොට එක එක වස්තුන් වල බර කිරනවා. මාක් හරි පෙට්ටිය අතන ඒකේ බර කිරනවා. බර කිරලා ඒකේ ගහන්න ඕන බර මෙච්චරයි කියලා. එතකොට උඹලා හිතන්නේ අඟහරුට ගිහිනුත් බර කිරනවා. හඳේදිත් බර කිරනවා. පොළොවේදිත් බර කිරනවා. බර මෙහෙම ලියලා. බර 500යි මේවයි නිව්ටන් කියලා ලියලා ඒක අසෙන් මොකක් දාන්න වේද කියපන්. මැන්නේ පොළොවේදී. මැන්නේ හඳේදී. අනිවාර්යෙන් දාන්න එපා. යකෝ නැත්තම් වෙන මගුලක් වෙනවනේ. තේරෙන්න ඕන කතාව. ඒ වගේ සාපේක්ෂ දේවල් ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම කවුද ඕක දැක්කේ කවුද මේක දැක්කේ කියන එක ලියන්නම වෙනවා. පොළවේ ඉන්න එක ගහේ ප්‍රවේගය බිඳුවයි. බස් එකේ යන එකට ගහේ ප්‍රවේගය මෙන්න අමුතු මගුලක්. එහෙනම් ප්‍රවේගයේ මින් ඉදිරියට. ඒතර අපි කලින් එච්චර කතා කරේ නෑනේ. කලින් අපි ප්‍රවේග කාල ගණන් වල එච්චර ගණන් ගත්තේ නෑ. ඔච්චර ගණන් ගත්තේ නෑ. එක එක ඒවට රීති තියෙනවා. මම ඒකට එතෙන් දෙන්නම් පිළිවෙලට පස්සේ. මින් ඉදිරියට මේ පාඩමේ විශේෂයෙන් ප්‍රවේගයක් සඳහන් කරන හැම වෙලාවෙම කාට සාපේක්ෂවද කියලා කිව යුතුමයි. නැත්තම් කේස්. අන්න එතකොට මෙතන මොකද ඒට සාපේක්ෂව B කියන එකේ තේරුම. ඔව් ඒකත් දැනගන්න ඕන. අපි එහෙම් යන් සීන් එකට පස්සේ බහිමු. අපි කතා කරනවා ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියලා. ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කිව්වොත් ඒකේ තේරුම A කියන රාමුවක්. මොනවා රාමුවක් කියමුකෝ බස් එකක් කියපන්කෝ. A බස් එක B බස් එක. ඒතර ඒ බස් එක ඇතුලේ ඉන්න මිනිහට ඒ බස් එකත් සමග ඒ බස් එක කියන පරිසරයේ ඉන්න කාට B පේන්නේ යම් විදිහක්ද අන්න ඒකට කියනවා Aට පේන B ගේ ප්‍රවේගය. A කියන බස් එකේ ඉන්න මට බස් එක යනවද කොහෙද මං හිතන්නේ යනකොට මම මෙහෙන් බැලුන මෙන්න ගහ මෙහෙට යනවා. ඒ බස් එකේ ඉන්න මට කියන එකට තමයි ඒට සාපේක්ෂව කියන එකේ තේරුම. ඒට සාපේක්ෂව කියන එකේ තේරුම ඒ වල ඉන්නේ කාට කියන එක. ඒ කියන පරිසරයේ ඉන්න කාට පෙනෙන කියන එක තමයි ඊට සාපේක්ෂව කියන එකේ තේරුම. එහෙනම් මින් ඉදිරියට නැකට ගන්න ඊට සාපේක්ෂව බීට සාපේක්ෂව බය වෙන්න එපා. ඊට සාපේක්ෂව වෙන ඒ කියන කතාව ඇතුලේ ඉන්න කාට පෙනෙන මගුල. ඔක තමයි කතාව.
කියපු දේ තේරෙනවනේ හරි. ඒතර Aට සාපේක්ෂව B කියන්නේ A වල ඉන්න එකාට පේන B ගේ ප්‍රවේගය. ඒතර ඒක සඳහන් කරන්න ඕන නම් අපි ඒක අංකණය කරන්නේ මෙහෙම. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. ඒක සමානයි මෙච්චරයි. මේ අංකණයෙන් පේන්නේ Aට පේන කියන්නේ A වල ඉන්න එකාට පේන දැනෙන. එක එකාට දැනෙන විදිහ වෙනස්. බස් එකේ ඉඳගෙන වේගෙන් යන බස් එකක්. බස් එකේ ඉඳගෙන ගහක් බලනකොට පේන විදිහයි පොළොවේ ඉඳන් ගහක් බලනකොට පේන විදිහ වෙනස්. බස් එකේ ඉන්න කාට අර ගහ පේන විදිහ. කතාව තේරෙනවා ඊට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. බුරු මොනවා හරි අහගෙන ඉඳපන්. වැඩක් නැහැ මේව සත පහකට. දඩස් කාලා පාඩුවට බහින්නත් පුළුවන්. නමුත් වටින් ගුඩින් සීන් කරලා එන්න ඕනේ. දැන් තව කතාවක්. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය උඹලට තේරෙනවා. එහෙනම් සාපේක්ෂ වචන මින් ඉදිරියට C ගුවන් යානයට සාපේක්ෂව B ගුවන් යානයේ මගුල C එක ඇතුලේ C කියන ගුවන් යානයේ අස්සේ ඉඳගෙන ඉන්න එකාට ඒකේ අස්සේ ඉඳගෙන මේ පරිසරයත් එක්ක ඉන්න එකාට අනිත් එකා පේන විදිය තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඇති ඒ කතාව ඇති. ඊට පස්සේ මම එනවා මෙහෙම කතාවකට. මේ පාඩමේ හරි ලස්සන ගැඹුරු නෙවෙයි. හරි ලස්සන සරල දෙයක් තියෙනවා. හරි පුදුම දෙයක් තියෙනවා. පුදුම දෙයක් තමයි පුදුම නෙවෙයි. ඇඟ ඇතුලේ තියාගන්න ඕන මරු දෙයක් තියෙනවා. අපි චලිත වන ඇත්තටම දැන් අපි පොළවේ ඉන්නකොට ගහ හෙලවෙන්නේ නැති වෙන්නත් චලිත වන බස් එකේ යන වෙලාවේ ගහ දිහා බලනකොට ගහ අනිත් පැත්තට යන්නත් හේතුවක් තියෙන්න ඕන. අපි දැන් ඒක අධ්‍යයනය කරලා සීන් එකට බහිමු. ඉස්සරහට හොඳ පිළිවෙලට එන්නම්. පොළවට බැහැලා ඉන්නකොට පාලම ඔහොමම තියෙන්නත් පොළවේ නැතුව යන බස් එකේ නැගගෙන ඉන්නකොට පාලම මෙහෙට එන්නත් ඇත්තටම පාලම් එනවා මෙහෙට. එහෙම එන්නත් බස් එකේ ඉඳගෙන ඉන්නකොට බස් එක හෙලවෙන්නේ නැහැ වගේ පේන්නත්. ඇත්තටම බස් එක හෙලවෙන්නේ නැහැ නේ බං. බස් එක හෙලවෙන්නේ නැහැ වගේ පේන්නත් හේතුව ටිකක් හොයලා ඊට පස්සේ ඒක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා බලමු. මම මෙහෙම කතාවක් ගේනවා. වටින් ගොඩින් මම සෙට් වෙන්න. තනිකර බොරු මේ කියන්නේ. වැඩ නැහැ සත පහකට අතෑරලා දාපුවා ඔක්කොම ටික. මම වටින් ගොඩින් සීන් කරන්නම්. මෙන්න මේක හරි ලස්සන මේ මොකක්ද ඒකට කියන්නේ ලස්සන සිද්ධියක්. චලිත වන රාමුවක් ඇතුලේ යමෙක් හිටියොත් ඌට ඒ තමන් ඉන්න රාමුව චලිත වෙනවා කියලා දැනෙන්නේ නැහැ. ඇයි ඒ? ඔව් ඇයි ඒ වලට හේතු තියෙන්න ඕනේ. මම දැන් කියන්නම්. බස් එකක් ඇතුලේ අපි යනකොට බස් එකේ වාඩි වෙලා හිටියොත් අපිට දැනෙන්නේ නැහැ බස් එක හෙලවෙනවා කියලා. ඇයි බං ඒ? ඔව් බොහොම සරලව තේරුම් ගමු. ටික ටික තේරුම් අරන් යමු. චලිත වන රාමුවක ඉන්න අපිට චලිතේ දැනෙන්නේ නැහැ. මේ පොළොව කැරකෙනවනේ යකෝ මේ වෙලාවේ. මගුල් දෙකක් වෙනවනේ මොකද දවල් දෙකක් වෙන්නේ. ඒකක්වත් දැනෙන්නේ නැහැ. ඇයි ඒ? බලමු. මෙන්න කතාව. හොඳට අහගනින්. දැන් මට කියපන් අපි චලිත වෙනවා කියන චලිත වෙනවා කියන එක අපි හඳුනාගන්නේ කොහොමද? මෙන්න මිනිහා. මෙන්න බස් එක. මොකක් ඕනරින්ද කියපන් බස් එක. මොකක් හරි වස්තුවක්. මේකා ටික ටික මෙහෙට යනවා. යනකොට මූ නැවතලා ඉන්නේ. මූ ටික ටික අරහෙට යනවා. මේකට මේක චලිත වෙනවා පේනවා. චලිත වෙනවා පේන්නේ කොහොමද දන්නවද? ඈතට යනවා පේනවා. ඈතට යනවා කියන්න හේතුව මොකද්ද? මුගේ ඉඳන් මූට තියෙන දුර 5යි. ඊළඟ වෙලාවේ දුර 6යි. ඊළඟ වෙලාවේ දුර 7යි. මූට දැනෙන අන්නාරුවගේ විස්ථාපනය එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ ඈතට යනවා. ඕකනේ යනවා කියන එකේ තේරුම. යනවා කියන එකේ තේරුම විස්ථාපනය අඩු වැඩි වෙනවා කියනනේ. අරු මෙහෙට එනකොට මම ඉන්නවා මට විස්ථාපනය අඩුවෙන් දැනෙනවා. ඒ කියන්නේ මගේ දිශාවට එනවා. ඕක තමයි චලිත වෙනවා කියන්නේ. චලිත වෙනවා කියන්නේ විස්ථාපනය අඩු වැඩි වෙනවා. කතාව සාද චලිත වෙන්නේ නැහැ කියන්නේ විස්ථාපනය අඩු වැඩි වෙන්නේ නැහැ කියන එක. යමෙක් ඉන්නවා මෙතන. මේක මෙතන ඉන්නවා. මේක හෙලවෙන්නේ නැතුව ඔහොම ඉන්නවා. දැන් අහපන් විස්ථාපනය බලපන් 8යි. විනාඩි තප්පර පහකින් ආයෙ බලපන් විස්ථාපනය 8යි. විස්ථාපනය 8යි. ඒ කියන්නේ එකම විස්ථාපනය. මට සාපේක්ෂව මේ ඩෙස් එක එකම විස්ථාපනය. ඒ කියන්නේ හෙලවෙන්නේ නැහැ. චලිත වෙන්නේ නැහැ. මම කියන්නේ චලිත වෙන්නේ නැහැ කියලා. අපි චලිත වෙන්නේ නැහැ කියන්නේ විස්ථාපනය අඩු වැඩි වෙන්නේ නැහැ. චලිත වෙනවා කියන්නේ විස්ථාපනය අඩු වැඩි වෙනවා. විස්ථාපනය අඩු වැඩි වෙනවා. කතාව තියෙන මේ වෙලාවේ විස්ථාපනය අඩු වැඩි වෙන්නේ නැත්තම් චලිත වෙන්නේ නැහැ. විස්ථාපනය වෙනස් වුණොත් චලිත වෙනවා. කතන්දරේ ඒක ඇති. ඒකනේ ඉතින් චලිතය කියන්නේ බං. චලිතය කියන්නේ ඒක. යනවා එනවා කියන්නේ විස්ථාපනය අඩු වැඩි වීමනේ. හරි. දැන් එතකොට මම උඹලට විශේෂ කතාවක් කිව්වා. චලිත වෙන මේ ඇඟේ ගන්න ඕන බොරු තන්නිකර පට්ට බොරු මේ කියන්නේ. ඇඟට ෂේප් එකේ ගනින් චලිත වෙන රාමුවක් ඇතුලේ ඉන්න මිනිහෙට ඒ රාමුවේ චලිතය දැනෙන්නේ නැල්ලු. ඇයි ඒ? හොඳ උත්තරයක් ගන්න වෙයි අයියේ කියලා. නැත්තම් මොකද මේ පාඩමේ ඔක්කොම හදාව පවතින උතරනේ. මෙන්න හේතුව. බස් එකේ එකෙක් ඉන්නවා. මෙන්න බස් එකක් තියෙනවා. මේ බස් එකේ මිනිහෙක් මෙතන වාඩි වෙලා ඉන්නවා.
ඔය ජනල් කැලේ ටිකයි සීට් කැලේ ටික ඕනම මොනවා ඔක්කොම මෙතන තියෙනවා. දැන් මේ බස් එක යනවා. මේ බස් එක යනකොට අපි කර්ටන් වලින් බස් එක ඔක්කොම මෙහෙම වහලා තියෙන කියපන්කො. එළිය පේන්නේ නැහැ. මේක මෙහෙම යනකොට මම බලනවා මට ඉස්සරහින් තියෙන සීට් එක. ඔන්න සීට් එක කොහොම තියෙනවා. මම බස් එක කියලා හඳුනාගන්නේ සීට් එකයි ජනේලෙටයි ওই වීදුරු කැලේ ටික ඔක්කොම එකතු වුණාමනේ බස් එක වෙන්නේ මට. මම ඒක අස්සේ ඉඳගෙන බස් එක වෙනුවට මම අර සීට් කෑල්ල දිහා බලනවා. ඒ සීට් කෑල්ල බලනකොට මීටර දෙකක් ඈතින් තියෙන්නේ. ඇස් පියාගෙන ආයෙ බලනකොට ආයෙ මීටර දෙකයි. මෙහෙම හැරිලා මෙහෙම බලනකොට ආයෙත් මීටර දෙකයි. ආයෙත් මීටර දෙකයි. සමස්ත බස් එක දැන් මේ වෙලාවේ යනවා. ඔන්න බස් එක චලිත වෙනවා. හැබැයි බස් එක ඇතුලේ ඉන්න මට බස් එකේ ඇතුලේ තියෙන කෑලි බෑලි විස්ථාපන අඩු වැඩිවීම පේන්නේ. අතිසාධාරණ තුට්ටු දෙකේ 15ම මට්ටමේ දෙයක්. බස් එකේ මේ සීට් එකේ වාඩිලා මම අර සීට් එක දිහා බලනවා. 8යි. 8යි. 8යි දිගටම 8යි. ඒ කියන්නේ අර මට පේන විදිහට අර සීට් කෑල්ල යන්නේ නැහැ. අන්න සාධාරණයි. චලිතවන රාමුවක් ඇතුලේ ඉන්න එකාට ඒ රාමුවේ චලිතේ දැනෙන්නේ නැහැ. රාමුවේ චලිතේ දැනෙන්නේ නැහැ. ඒක ඇත්තද බං? ඇත්තේ යකෝ. ලිෆ්ට් එකක් අස්සේ ගිහින් බලපන් මෙහෙම බලපන් ඔය කෑලි බෑලි ඔක්කොම තියෙනවා ගිහින් බලන මේ වෙන තැනකට පැනලා යකෝ. කතාව තේරෙන්නේ. ඒ කියන්නේ අපිට තේරෙන්නේ අපි චලිතුන්නේ නැහැ වගේ දැනෙන්නේ. අතිසා ඒක අර බඩට දෙන්න ඇඟට දෙන්න ඔලුවට ඒව ගන්න එපා. ඒ කියන්නේ මේ කතා කරන්නේ. ඇහැට පේන දෙන්නේ. තේරුණානේ මොකද්ද මම මේ කියන්නේ කියලා? හරි. එතකොට ඇඟ ඇතුලේ තියෙන්න ඕන මුළු පාඩම උතන තියෙන්නේ. ඒට සාපේක්ෂව කිව්වොත් ඒ කියන්නේ ඒ කියන පරිසරයනේ. ඒ කියන පරිසරය ඇතුලේ ඉන්න එකෙක්ට පේන අනිත් එකාගේ ස්වභාවය තමයි ඊට සාපේක්ෂව වෙලා කියන්නේ. වක්‍රවතය එතකොට ඒ කියන රාමුව ඇතුලේ ඉන්න එකාට ඒ කියන රාමුව නිශ්චලව තියෙනවා වගේ තමයි පේන්නේ. ඒක ඉඳගෙන අනිත් එකා දකින්න විදිහ තමයි ඊට සාපේක්ෂව බීග ප්‍රවේගය කියන්නේ. ඒ කියන එකා පොදුවේ චලිත වෙනවා නම් ඒ රාමුව අස්සට බහැලා එකෙක් ඉන්නවා නම් ඌට උගේ රාමුව චලිත වෙනවා දැනෙන්නේ නැහැ. ඔය උඩ පරින්න ඕනරෙක් දන්නේ මේ උතන. බස් එක ඇතුලේ ඉන්න එකාට බස් එකේ චලිතය දැනෙන්නේ නැහැ. බස් එක ඇතුලේ ඉන්න එකාට බස් එකේ චලිතය දැනෙන්නේ නැහැ. ඒක සාධාරණද? ඔව්. ඒ බස් එක ඇතුලේ ඉන්න එකාට බස් එකේ සියලු අංග එකම දුරින් තියෙන. එකම දුරින් තියෙන. සමස්ත බස් එක යනවා එකම දුරින් තියෙන. බොහොම සරලයිනේ. එකම ඇයි මේකම විස්තර කරන්න දෙයක් නැහැ මේ පාඩමේ. සාපේක්ෂ ප්‍රවේගය ඉවරයි නිකම්. සූත්‍රයේ කියපුවම දඩබඩ ගණන්. අර එක පාරම ගණන් වලට පන්නේ හරිනේ. හරි ඇති යන්තම්. එතකොට මොනවද මේ දැන් කිව්වේ? මට මතකත් නැහැ මොනවද කිව්වේ කියලා. අතේ අරපන්. චලිත වන රාමුවක් ඇතුලේ ඉන්න එකට ඒ රාමුවේ චලිතය දැනෙන්නේ නැහැ. ඔක තමයි කතාව. ඒතර ඌට වෙනේව පේන්නේ ඉතින් ඒක ඇත්තනේ. බස් එක දැන් වේගින් යනවා. කර්ටන් වලින් වහලා තියෙන මං හිතන්නේ මං හෙලවෙන්නේවත් නැහැ කියලා. අතිසාධාරණයිනේ. ෂේප් එකේ මං ජනල් පිටත පොඩ මෙහෙට කරලා බැලුවොත් අන්න යකෝ පාරේ ගස් එන්න වේගින් මෙහෙට යනවා. ඒක කොහොමද යකෝ වෙන්නේ? ඒකත් ඇත්ත. අපි ඒකත් අධ්‍යයනය කරමු. සියුම් අධ්‍යයනය කරලා ගණිතයෙන් පස්සේ සීන් කරමු. මෙන්න බලපන් පට්ට කතාව. දැන් උඹලට ෂුවර්ද? මං වටින් ගොඩින් එන්නේ මේ. උඹලට ෂුවර්ද බස් එක අස්සේ ඉන්න එකාට බස් එකේ චලිතය දැනෙන්නේ නැහැ කියන එක ෂුවර්ද උඹලට? බස් එක කියන්නේ සීට් ජනෙල්. සමස්ත බස් එක යනකොට මේකට පිළිතුරු මේ ජනෙල් සීන් වෙනවද? නැහැ. ඒ කියන්නේ බස් එක චලිත වුණාට බස් එක ඇතුලේ ඉන්න එකාට බස් එකේ චලිතය දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒක ඇත්ත කතාව. කතාව ඇත්ත. මූ කියන බස් එක හෙලවෙන්නේ නැහැ නේ යකෝ. අපි කියනවා කොහොමද යකෝ කියන්නේ ඔය යන්නේ තුඹ හෙන වේගෙන් යන්නේ. පිස්සුද යකෝ මම හෙලවෙන්නේ නැහැ. එතකොට ඒක කියන්නේ ඇත්තද නැත්තද බලන්න නම් හැබැයි ෂේප් එකේ ගිහින් අපිත් බස් එකට ගොඩ වෙලා බලන්න ඕන. ගොඩ වෙලා අපිත් ඌලඟින් වාඩිලා බලනවා. ඇත්තනේ යකෝ හෙලවෙන්නේ නැහැ නේ මේවා. ඌ කියන එක හරි. මම පස්සේ දෙන්නම්. දැන්ට අහගනින්කෝ. දැන් බස් එකේ ඉන්න එකාට බස් එක හෙලවෙන්නේ නැහැ. අපි අර දේ තේරුම් අරන් ඉමු. මොකද අර ගහ අනිත් පැත්තට යනවනේ. ඔය වටින් ගොඩින් සීන් වෙලා ඉන්නකොට ලේසි. හරි ලේසි. මෙන්න දැන් ගහක් තියෙනවා. සාධාරණද? මෙන්න මේ කතාව හරි. මෙන්න ගහක් තියෙනවා. එතකොට මේකට මේ ගහ පේනවා. සාධාරණයිනේ ගහ පේනවා. කොච්චර දුරින්ද දකින්නකොට හරි. මේ වගේ කියමු මීටර් 50ක් දුරින්. ගහ පේනවා. ඌ මෙහෙම අහක බලාගෙන ඉඳලා තප්පරයක් විතර ගිහලා සායි බලනවා. බලනකොට හැබැයි මම ටිකක් පිළිවෙලට ගන්නම් මේක. මේ වගේ ගමු. පාලමක් හරි මොකක් හරි මෙහෙම කියමු හරි. මෙන්න මෙතන මිනිහා ඉන්නේ. හරි මෙතන තමයි ගහ තියෙන්නේ. හරිනේ හරි. එතකොට මේකට අර ඈතින් පේන ගහ. හරිද කතාව? බලනකොට මීටර 8ක් මීටර 50ක් ඈතින් ගහ පේනවා. ඊළඟට මු අහක බලනවා. බලලා මෙහෙම හැරලා බලනවා. බලනකොට මීටර 50 ඊළඟ වෙලාවේ ඇත්තම යථාර්ථය මොකක්ද? ගහ හොම්මම ඉන්නවා. යථාර්ථය කියන්නේ පොළවේ ඉන්න අපිට පේන දේ යථාර්ථය ඕක. මේක මෙතන මීටර 50ක් ඈතින්. තව ටිකකින් මේ බස් එක මෙතෙන්ට එනවා. ඒක සාධාරණද? ඒක ඔව්.
අපි තුන්වෙනි පාර්ශ්වයක් වශයෙන් බලාගෙන ඉමු වෙන්නේ මොකද්ද කියලා. මෙන්න බස් එක මෙතෙන්ට එනවා. බස් එකේ ඉන්නේ කාට? ඔව් ඌට උගෙන් අහපන් උඹ දැඟලුවාද? නෑ මම නම් දැඟලුවේ නෑ. බස් එක අපේ බස් එක හෙළුණේවත් නෑ. දැන් ඇහැරලා බලපන්කෝ ගහ දිහා. මීටර 40කින් පේන්නේ. අන්න යකෝ. කලින් පෙනුනේ මීටර් 50යි දැන් පේන්නේ මීටර් 40යි. ඌ කියනවා කලින්ට වඩා විස්ථාපනය අඩු වුණා කියලා. විස්ථාපනය අඩු වුණා කියන එකේ වක්‍ර තේරුම තමා දෙසට එනවා කියන එක. විස්ථාපනය වැඩි වුණා කියන්නේ තමන්ගෙන් එළියට යනවා කියන එක. දැන් මේක කියනවා ඇත්තට මේක මෙතෙන්ට ගියේ මම හෙලුණේවත් නෑ නේ යකෝ. දැන් බලපන් දැන් මේක 30කට සෙට් වෙලා. මෙන්න යකෝ 30කට ලං වෙලා 50 හිටියක දැන් 30යි. උනාට මම හෙලුණේවත් නෑනේ. මම හෙලුණේවත් නෑ අරකා එන්න ලං වෙලා. අන්න කතාව. අන්න පේන්න හේතුව ඒකයි. දැන් මෙතෙන්ට වෙන මේ බස් ගහ මෙතනමයි. ගහ මෙතනමයි. දැන් හරි මෙතනට කියමු. හරි ඔන්න ගහ මෙතන. ඔන්න ගහ මෙතන. හරි. දැන් අපි ඇත්තටම බස් එකේ යද්දි මෙහෙම බලනවා. බලනකොට ගහ මෙතන. තව ටිකකින් බැලුවා මෙන්න ගහ කඩන ගිහලා හරියට. හරි. තව ටිකකින් වෙන්නේ මේක යනවා මෙතෙන්ට. ඌ කියන්නේ මම නම් හෙලුණේවත් නෑ. හෙලුන් නැති වුණාට උගේ ගහයි අතර දුර වැඩි වෙලා අනිත් පැත්තට. ඒ කියන්නේ අර හිට යනවා පේනවා. කතාව තේරෙන්න ඕනේ. දැන් එතකොට ඇත්තම කතාව බස් එකේ ඉන්න එකාට පේන දේද හරියටම හරි පොළවේ ඉන්න එකාට පේන දේද මාර ප්‍රශ්නයක් අහන්නේ. හිනදඩ ප්‍රශ්නයක් මම මේ අහන්නේ. ලොකු ප්‍රශ්නයක් අහන්නේ. ප්‍රශ්නේ හරි බරපතලයි. ලොකු ප්‍රශ්නයක් අහන්නේ. මේ කියන වචන බිඳුවට විසිකල් දාපන්. සත පහකට ඕනේ නැහැ. පාඩම යන ඉස්සරහට අදින්නේ මමනේ. මම අහනවා කතාවක්. මාර්සියුම් කතාවක්. දඩ කතාවක්. දැන් බස් එක හෙලවෙන්නේ නැල්ලු. ඒ කියන්නේ බස් එකේ ඉන්න එක. පොළවේ ඉන්න එක කියන තෝ යන්නේ කොහෙන වේගින් කඩාගෙන ඒක වෙන කතාවක්. බස් එකේ එක කියන ගහ හෙලවෙන්නේ එනේ යනවලු කඩාගෙන. පොළවේ ඉන්න එක කියන එක හෙලවෙන්නේ නැල්ලු කියලා. මම උඹලගෙන් අහනවා. අපි තනි කතාවකට එමු. බස් එකේ ඉන්න එක කියන්නේ බස් චලිත වෙන බස් එකේ ඉන්න එකට ගහ පේනවා. මෙහෙට යනවා කියලා. පොළවේ ඉන්න එක කියන ගහ හෙලවෙන්නේ නැහැ කියලා. හරි කවුරු කියන එකද? සත්‍ය කවුරු කියන එකද කියලා මං අහනවා. ඇත්තටම නිවැරදි පොළවේ ඉන්න එක කියන එකද බස් එකේ ඉන්න එක කියන කීපන් උත්තරයක් බලන්න. පොළවේ ඉන්න එක කියනවා ගහ හෙලවෙන්නේ නැහැ කියලා. බස් එකේ ඉන්න එක කියනවා ගහ යකෝ කඩාගෙන දුවනවා කියලා. හරි පොළවේ ඉන්න එක කියන එකද බස් එකේ ඉන්න එක කියන එකද සත්‍ය? මොකද්ද කියපන් ඕකේ සත්‍ය කතාව? ඇත්තටම සත්‍ය කතාව කියපන් පුළුවන් නම්. කවුද හරි ඔතන? කවුද හරි? සත්‍ය වශයෙන් ඔතන සිද්ධ වෙන්නේ කවුද? නිවැරදි කවුද? හරියට අහගනි. 100%ක්. ඔන්න ඇඟට එන්න ඕන දඩ කතාව. 100%ක්. දෙන්නම හරි. යකෝ පිස්සුද යකෝ ගහ රෙද්දද යන්නේ පිට. යනවා ගහ යනවා අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් ගහ යනවා. හරියටම හරි ඒක. ඇත්තම ඇත්ත. අනිවාර්යෙන්ම ගහ යනවා තමයි. ගහ යනවා තමයි. එහෙම කොහොමද යකෝ කියන අර හෙලෙන්නේ නැතුව තියෙන්නේ. ඉතින් ඒකයි යකෝ ඒකනේ අර බස් එකේ ඒකගේ ඇත්ත නැත්ත බලන්න. උඹලට සැකයි නම් මේකා බස් එක මෙහෙට යනවා කියන එක සැකන. මොකෙක් හරි උඩ තට්ටු වුණා මට පේනවා මගුලක් පේනවා. අපි මෙහි ඉඳන් බලලා අපිට පේන්නේ නැහැ නේ යකෝ. තෝ කියන බොරු එහෙම කියන්නේ නැහැ නේ යකෝ. ඒකට ඇත්තටම මේ මගුල පේනවා අපිත් නැගපන් උගේ තට්ටුවට. බැල දැන් බලපි. එතනයි කියන්න ඕන. උඹ බොරුනේ කියන්නේ කී උඩ පැන මෙහි ඉඳලා හරියන්නේ නැහැ. ඉඳපන් ඔහොම. කියලා නැගපන් බස් එකට. ගිහින් බලපන් ඇහැරලා අන්න යකෝ කඩාගෙන ගහ දුවලා. ඌ කියපු දේ හරි. ඒතර පොළවේ ඉන්න එකා කියනවනේ වෙන කතාවක්. ඒක වෙන කතාවක්. ඒක වෙන කතාවක්. පොළොවට ගිහින් බලපන්. ගව ගහ නියමට තියෙන්නේ. හරි ඇත්ත කතාව. ඌත් හරි. මූත් හරි. උගේ පරිසරයට අනුව ඌ හරි මුගේ පරිසරයට අනුව මූ හරි. ඒතර දෙන්නම හරි දෙන්නම හරි. සාපේක්ෂය කියන්නේ ඒක. හදේදි කිරුවම කිලෝ 6යි මේකේ කිලෝම කිලෝ 1යි. කතාව හරිනේ. මොකක්ද එහෙම කියන්නේ? කිලෝ එකනේ. නෑ මනි පැතනේ. පොළොවේදී 6 අරක 1යි. හරිද මොකටද කියන්නේ? දෙකම හරි. ඒතර හඳේ බරද හරි පොළොවේ රෙද්ද දෙකම හරි යකෝ. ඒකේ මෙන්න මේකේ මෙන්න මේකේ. තව දෙයක් ඕකේ තියෙනවා. මම දැන් කියනවා. ඔය කෑ ගැහුවට දෙකයි ඇඟට ගන්න ඕන. එකක් දැනටමත් ඉවරයි. මොකක්ද දන දෙකක්? චලිත වෙන රාමුවක් ඇතුලේ ඉන්න එකාට ඒ රාමුවේ චලිතය දැනෙන්නේ නැහැ. ඒක සත්‍යයක්ද? ඔව්. ඒක සත්‍යයක්. මේ පොළොවේ ඉන්න අපි යකෝ දැන් අපිට කරකෙල හැදෙන්න එපා යකෝ එනං. එහෙම එකක් වෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ අපිට. බස් එකේ ඉන්න එකට බස් එකේ හෙලෙනවා දැනෙන්නේ නැහැ. කතාව හරි. එකක් සියුම්ම ඇඟ ඇතුළට ඒක යන්න ඕන. ඒට සාපේක්ෂවකම ඒ කියන රාමුවේ ඉන්න එක ඌ හෙලවෙන්නේ නැතුව ඉන්න ගමන් ඌ අනිත් එක දිහා බලනවා. කියන එක තමයි ඒකේ යථාර්ථය, ගැඹුරු යථාර්ථය. ඒක හරි. අනිත්‍යව මොනවද කිව්වේ? තෝපිට තියා මටවත් මතක නැහැ කිව්වේ මොනවද කියලා. අනිත්තර ඇඟට ගන්න ඕන කිව්වේ මොකද? ඒක මොකක්ද දන්නවද?
මෙන්න මේ දේ. දැන් කියලා ඉවරයි. සත්‍ය ප්‍රවේග නෑ මේ ලෝකේ. හැමදේම සත්‍යයක්. ප්‍රවේග පැත්තෙන් හැමදේම සත්‍යයක්. ඒ රාමුවට අදාළව. එතකොට මේ පාඩම ඇතුලේ එක එක දේවල් එක එක විදිහට වෙනස් වෙනවා. එතකොට පොළවේ ඉන්න එක ගහ ගැන කියන එකයි බස් එකේ ඉන්න එක ගහ ගැන කියන එකයි දෙකක්ද එකක්ද 100ට 100ක් සත්‍යයක් දෙකක් එකක් කියන එක නෙමෙයි මම කියන්නේ. කවුද හරි කියලා ගත්තොත් දෙකම හරි. අනික් කතාව ඕක නෙමෙයි. තාම මම ඒක කිව්වේ නෑ දැන් කියන්න. ඇත්තම කතාව කාට හරි පේන කාගේ හරි ප්‍රවේගයක් තියෙනවා නම් ඒ කවුරු හරි කියන කතාව ඇතුලේ ඒ උගේ තැනට ගියාට පස්සේ ඌට යමක් පේනවා නම් ඒක සත්‍ය වශයෙන්ම සිදුවෙන දෙයක්. උඹලට මේක තේරෙන්නේ තව ටිකක් ගණන් වලට ගියාම. ඒක පැහැදිලි වුණේ නැහැ. මම දැන් පැහැදිලි කරනවා. ඇත්තම කතාව නිකන් මෙහෙම ඇහුවොත් උඹලගේ මං සරල ආයි මුලට හරි ගිහිල්ලා අර ගහය අනිත් පැත්තට යන එක ඇත්තද බං? බොරු වගේ බං ගහ යන්නේ නැහැ නේ යකෝ ගහ නිකන් තියෙනවනේ. නෑ ඒක වැරදි. ගහ අනිත් පැත්තට යන එක හරියටම හරි. කොහොමද හරියටම හරි කියන්නේ? අපි බස් එකට නැගලා බලමු. බලපන් මෙහෙම ඇරලා බේන් ගහ යනවා කාගෙන. අපි මේ යන ගමන් ඉන්නේ බස් එකේ. එතකොට බස් එකට පේන අර ගහේ කතාව ඇත්ත කතාවක්ද? ඔව්. 100%. ඉතින් ඇත්තටම සත්‍යද කියන එක ඔප්පු කරන්න මම මෙහෙම කතාවක් කියන්න. මෙන්න මගේ වචනේ. මේ පාඩම ඇතුලේ එකක් මම දැන් ඉස්සලා කියපු එක. අනිත් එක තමයි එක එකා ගැන සඳහන් කරන කතා තියෙනවනේ. ඒ හැම කතාවක්ම සත්‍යයි. හැබැයි ඒ රාමුවට අදාළව. අපිට කාටවත් කියන්න බෑ ඒක වැරදි කියලා. උදාහරණයක් මෙහෙම. ආයිත් මම මෝඩ උදාහරණයක් ගන්නම්. බස් එක දැන් කාගෙන යනවා. පොළවේ ඉන්න කාට නම් පේනවා බස් එකේ යනවා. බස් එකේ ඉන්න කාට ඌ යනවා පේන්නේ අතිසාධාරණයි. අර එහෙම පාලමක් එනවා. මේ පාලමක් තියෙනවා ඈතින්. ඈත පාලමක් තියෙනවා කියපන්කො දැන් මෙහෙම බස් එක එන වේගින් යනවා. මම බස් එක අස්සේ ඉන්නේ. බස් එක එන වේගින් යනවා. බලනකොට පාලමක් ඈතින් පේනවා. මෙහෙම කළා බලන්න මේන් ලඟ වෙලා පාලම අතිසාධාරණයි. මොහොතකට නවත්තපන්. මම දැන් මෙහෙම ඉන්නවා හිටගෙන. ඉන්න ගමන් අරෙන් කෝච්චියක් මම දැන් යථාර්ථයට කතා කරමු පොළොට බහැලා කෝච්චියක් එනවා මම කෝච්චි පාර අයින් ඉන්නේ. හෙන්න වේගකින් කෝච්චියක් එනවා. මම ෂේප් එකේ ළඟට එනකන් ඉඳ දමනවා අත. දැම්ම ගමන් අත කඩලා එනවා ගේමන් නැතුව කඩලා එනවා. ෂුවර් නේද? ඔව්. අත කැඩිච්ච විදිය තේරුණාද? මෙහෙම එන්නේ කෝච්චිය හැප්පෙන්නේ මෙහෙම අත ඔන්නෝම ගැලවෙනවා. හරිද කතාව? හරි. කතාව ඉවරයි. ඔහොම නවත්තපන්. ඒතුර මම කියනවා කෝච්චිය මෙහෙට ආව අතේ වැදුණා අතේ ගියා. හරි ඇත්ත. දැන් ඒක නිකන් නෝමල් කතාවක්. දැන් මම බස් එකේ යනවා. බස් එකේ යනකොට මම ඉඳගෙන ඉන්නගම බලනවා පාලම දිහා. අන්න යකෝ පාලම කඩාගෙන එනවා. පාලම එනවා. මම කියනවා එළියේ ඉන්න එකට යකෝ පාලම එනවනේ කඩාගෙන. මම ඌට කෝල් කර කියනවා. ඌ කියන පිස්සුද යකෝ පාලම එහෙමම උඹ කිව්වට අන්න පාලම එනවා. ඇත්ත දැන් අර ඌ පිළිගන්නෙත් නැහැ. මම කියනවා පාලම එනවා කියලා. ඒතර මට පේන්නේ මනක්කල්පිත දෙයක්ද යථාර්ථයක්ද? උත්තර දීපන්. මනක්කල්පිතද යථාර්ථයක්ද? මනක්කල්පිතද යථාර්ථයක්ද? මට පේන දේ මම බස් එකේ. මට පේන්නේ පාලම එනවා කියන එක මනක්කල්පිතද යථාර්ථයක්ද? 100ට 100ක් යථාර්ථය. මොකද්ද ඔබ යථාර්ථය කියන්නේ? මෙන්න බලපන් කතාව. මෙන්න යථාර්ථයේ කතාව. දැන් බස් එක මෙහෙට එනවා. සෝරි පාලම මෙහෙට එනවා වගේ පේනවා. දැන් මම බස් එකේ ඉන්නවා. මට පේනවා පාලම මෙහෙම එනවා වගේ පේනවා. ඒ කතාව හරි කියමුකෝ හරි. එතකොට මම මෙහෙම ඉන්න ගමන් ඔන්න බලපන් මම කියන්නේ පාලම ඔහොම ලං වෙනකන් ඉඳලා මට S2කට හොඳට පේනවා පාලම එනවා වගේ. මට නම් ෂුවර් S2කට හොඳට පේනවා. දැන් මනක් කල්පිත දන්නේ නැහැ ඔය කිව්වට. දන්නේ නැහැ. ඔහොම ළඟට එනකන් ඉඳලා ජනලෙන් අත දාපන්කො මෙහෙම දැම්ම ගමන් කඩලා යනවා අත පටස් ගාලා. සිංහල තේරුණාද දන්නේ නැහැ. ඇයි යකෝ දැන් පාලම එනවා වගේ පේනවා මෙන්න අත දැම්ම ගමන් වැදිලා අත කඩාගෙනත් යනවා. කෝච්චිය වගේමයි. කෝච්චිය ගියා වගේ පාලම එනවා. ඒක සාධාරණද? අතිසාධාරණයි. දැන් මම අහනවා යථාර්ථය මොකද්ද? අර පොළවේ ඉන්න එකා කියපු එකද මට දැනෙච්ච දේද? මට දැනෙච්ච දේ. මගේ S2කට පෙනුණා. යකෝ අතටත් අහු වුණා කියන්නේ අත කඩලම ගියා. ඒතර යථාර්ථයට ඒ දෙක මදිද කියපන්කෝ. ඇහැටත් පේනවා. අතටත් අහු වෙනවා. එතකොටත් ඒකේ යථාර්ථයක් නැහැ කියන්න බෑනේ. සත්‍යයක් නැහැ කියන්න බෑනේ. දැන් ටීවී එකක් නම් හරි කියපන්කෝ. බලාගෙන ඉන්නකොට මිනිස්සු ඇස්සේ ඉන්නවා දඟල. අත දමලා අල්ලපන්කෝ බලන්න. ඔව්. එතකොට අතට අහු වෙන රෙද්දක් නැහැ. එතකොට ඒකේ යථාර්ථය නෙමෙයි. ටීවී එකේ ඉන්නේ යථාර්ථය නෙමෙයිනේ ඒක අස්සේ ඉන්නේ. ඇහැටත් පෙනිලා අතටත් අහු වෙනවා නම් ඊට වඩා යථාර්ථයක් රිද්දද කියපන්.
තේරෙන්න ඕනි. ඒ කියන්නේ මට ඇහැට පේනවා පාලමිනවා අත දැම්මම අතරත් වදිනවා. එතකොට යකෝ අතරත් අහුවෙලා ඇහැටත් පේනවා කියන්නේ ඔන්න යථාර්ථය. ඒ කියන්නේ බස් එකේ ඉන්න එක පාලම මෙහෙට එනවා මට පේනවා කියන එක සම්පූර්ණ සත්‍යයක්. සම්පූර්ණ සත්‍යයක්. ඔච්චරම එකම කතාවක් කියන්නේ. පාඩම ඔච්චරයි. මමනේ ඔය පාඩම අදින්න දෙන ඉහට. ඔය වචන ටික දැම්ම ගමන් ඕන ගානක් ගොඩ. කෙලින්ම උඹලා අරකට සාපේක්ෂව ගන ඌට බහැපන් උගරාමුවට. උගරාමුවට බහැලා හොඳට බලපන්. ඌට සම්පූර්ණ යථාර්ථ රූපයක් පේනවා. ඌට නියම යථාර්ථ වැඩි දෙනෙක්ගේ ඔළුවේ ඕක නෑ. ඔය යථාර්ථය කියන වචනේ නෑ. ඒ උන් කියන අරකට පේන්නේ මෙහෙමනේ. ඉතින් මේකට මෙහෙමනේ කියලා උන් තර්ක කරන වෙන රෙද්දවල් එක්ක. එහෙම නෑ. ඒ රාමුවට බැස්සම ඌට පේන දේ තමයි සත්‍ය 100%ක්. බස් එකේ ඉන්න කාට පේන දේ තමයි සත්‍ය 100%ක්. ඌට පාලම මෙහෙට එනවා කියන ඌ කියන එක පිළිගන්න ඕන. ඒක අරක කිව්වොත් ඒක පිළිගන්න ඕනේ නැහැ. ඒක කිව්වොත් ඒකක් පිළිගන්න ඕන. ඇත්තනේ ඌ කියන්නේ පාලම හෙලවෙන්නේ නැහැ කියලා. ඒකත් හරි. එහෙනම් ඌ ළඟට ගිහින් ඒක පිළිගනි. උඹලා උඹ කියනවා ඇත්ත තමයි. හරි උඹත් හරි. පාලමට ගිහින් බල බස් එකට ගිහින් බලපන්. අන්න යකෝ දැන් මම කඩලා ගියා. හරි උඹත් හරි. දෙන්නම හරි. උඹලා දෙන්නම හරි. මේක කියන කතාවක් තේරුම් ගන්නකොට අපි හිතන්න ඕන ඌට ඌ මෙහෙම එකෙක් ඌට පේන්නේ මෙහෙම දෙයක්. ඌ කියන කතාව 100%ක් සත්‍යයි. මුගිරාමුවේ මුගේ සත්‍යයි. ඒ කියන්නේ මේ පාඩම ඇතුලේ මනක්කල්පිත රූප නැහැ. මනක්කල්පිත ප්‍රවේග නැහැ. මනක්කල්පිත පත නැහැ. ඔක්කොම සත්‍ය දේවල්. එක එකාට අනුව වෙනස් වෙයි. ඕක මම ඔළුවේ මගේ ගොඩක් දේවල් ඉස්සරහ තියාගෙන මම කතා කරන්නේ. උඹලට ඒක නිකන් අර මේ එකම තැන පල් වෙනා වගේ ගතියක් දැනේ. නමුත් මම ඒ ගණන් ගොඩ දාන්න මම වචන මෙහෙම පාවිච්චි කරලා තියෙන්නේ බෑ. ඒකයි කතාව. හැම එකක්ම සත්‍යයක්. හැබැයි ඌට සාපේක්ෂව. අති සාධාරණ කතාවක්. බොහොම සරලයි. ඔය ඇති. එතකොට මේ පාඩමේ ගණ්ඩ තියෙන දේ එකයි. ඔය බොරු විස්තර කරේ ගාන එතනින් හට එක දිගට ගණන් යන්නේ. චලිත වන රාමුවක් ඇතුළේ ඉන්න එකට ඒ චලිතය දැනෙන්නේ නැහැ. ඊට අමතරව යම් රාමුවක ඉඳන් යම් දෙයක් දකිනවා නම් ඒ දකින දේ ඒ රාමුවේ ඉන්න එකට සැබවින්ම පේන දේ. ඌට සැබෑවටම පේන්නේ ඒක තමයි. ඒ පොළවේ ඉන්න එකට ඒක වෙනස්ම විදිහකින් පේන්න පුළුවන්. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඇති ඒ. ඔය ටික නිකම්ම කියලා දැම්ම නම් හරියන්නේ බෑ. එතකොට හරියන්නේ නැහැ. එතකොට හරියන්නේ නැහැ. දැන් ඊළඟ කියනවා මේ පාඩම වැදගත්. එකෙට්ට පේන අනිත් එකාගේ ප්‍රවේගය. පට්ට කතාව මොකක්ද දන්න පට්ට කතාව? මිසයිල් ගහනවා කියපන්, වෙඩි තියනවා කියපන්, ප්ලේන් වලින් ගිහලා වෙඩි තියනවා කියපන්කෝ. එතකොට ප්ලේන් වලින් වෙඩි තියනකොට හරි මොන හරි උඩින් මගුලක් සීන් වෙනකොට එකෙට්ට පේන අනිත් එකාගේ ප්‍රවේගය දැන් අපි එක ප්ලේන් එක මෙහෙම යනවා, තව ප්ලේන් එක මෙහෙම යනවා. මේකට පේන්නේ මේක අමුතු විදිහකට යනවා. අරකට පේන්නේ අරක අමුතු විදිහට යනවා. මේ පාඩම තුල එක එකාට පේන ප්‍රවේග එක එක විදිහට වීම කිසිම අමුතුවට පුදුමයට කාරණයක් නෙමෙයි. උදාහරණයක් ඉතින් යකෝ අර නිකම්ම තියෙන ගහක් යනවා පේනවනේ. එතනින්ම මේ අමුතු මගුලක් නේ. මේ පාඩම ඇතුලේ එක එකා කියන්නේ එක එක කතා. අපි ඒවට කලබල වෙන්න ඕනේ නැහැ. ඌ කියන එක හරි කතාවක්. මරු කතාව මේ ප්ලේන් එකේ ඉන්න එකට අර ප්ලේන් එකට මිසයිලයක් හරි මොකක් හරි මගුලක් ගහන්න ඕන නම් මේකට පේන අරූගේ මාර්ගය දැනගෙන ඉන්න ඕන. ප්‍රවේගය කියන්නේ මාර්ගයනේ. විශාලත්වය හා දිශාව. හරහා යන ඉරනේ මාර්ගය වෙන්නේ. ඒට ඒ වලින් නම් B වලට ප්ලේන් මිසයිලයක් සීන් කරනවා නම් ඒට පේන B ගේ මාර්ගය දැනගෙන සිටිය යුතුයි. ඒතර ඒ හරහා තමයි මිසයිලේ වද්දන්න යන්න උන. ඒතර ඒකෙදි මේකට පේන යථාර්ථය හොයනවා මූට පේන අරූගේ කතාව හොයනවා කියන එක දඩම ලොකුම ලොකු කතාවක් කියන්නේ අපේ පාඩම විස්තර කරේ. ඒතර මේකකින් දැන් නම් මිසයිලේ යවන්නේ ඌට අරූ කොහොම පෙනෙයිද? මූත් එක තමයි ගනුදෙනු කරන්නේ. පොළොවේ ඉඳන් කතා කරලා වැඩ නැහැ ඒක. මිසයිලේ තියෙන මූ ළඟනේ. මූ තමයි මිසයිලේ විදින්නේ. එහෙනම් මූට පේන අරූගේ මගුල හොයා ගන්නවා කියන එක ලොකුම ලොකු ගැඹුරු දෙයක් කියන්නේ ඒක තමයි පාඩම. පොළොවේ ඉඳන් අපිට ඔක් කරන්න බෑ. පොළොවේ ඉඳන් කරන්න බෑ කියන එක අදහස් කරේ දැන් ප්ලේන් හසුරුවන්නේ පොළොවේ ඉඳන්නේ. ඔක ඩ්‍රයිවර් ඒ වගේ බස් එල්ලනවා කියලා නෑනේ. පොළොවේ ඉන්න එක කියන දේ ඌ කරන්නේ. පොළොවේ ඉන්න එකාට පේනවා අරක මෙහෙට එනවා මේක මෙහෙට එනවා. ඒව හරියන්නේ නෑ. මූ කතා කරලා අහන්න ඕන උඹට කොහොමද අරූ පේන්නේ? එතකොට අන්න මෙහෙම පේද්දි වෙඩි තියපන්. පොළොවේ ඉන්න එක ඌ දැක්ක පළියට වෙඩි තියපන් කියලා හරියන්නේ නෑ. මේකේ ඉන්න කාට පේන දේ හොයලා උගෙන් අහලා අරු අණ කරන උඹ දැන් වෙඩි තියපන්. එතකොටයි වදින්නේ. ඒ කියන්නේ මිසයිලේ මූ ළඟනේ තියෙන්නේ. මූ තියෙන එක තමයි සත්‍යය. ඒතර මූට පේන්නේ හොඳ යථාර්ථයක් පේනවා. පාලම ලං වෙනකොට අත ගනින්. හරි. පොළොවේ ඉන්න එකත් දැන් ඌ කියන්නේ අත ඔහොම තියාගෙන වෙයි එකට පාලම හෙලවෙන්නේ නැහනේ. බස් එකේ යන්නේ කාට කියනවා දැන් අත ගනින්. ඒ මූට පේන දේ මූට එන බව පේන නිසා. ඇති කියපන් කොච්චර ඕනේ. හරි එතකොට මොනවා හරි බොරු මොනවද කිව්වේ අහන්න එපා මගේ මට මතක නැති හින්දා ඉතින් මට මතක නැහැ ඔය මොනවද කිව්වේ කියලා අතෑරපන් ගණන් වල දීව එක තුට්ටු දෙන්න හරි ඒක ඇති කියපන් ඔන්න කතාව එහෙමනම් පොඩි මොනවද වගේක් කිව්වා හැබැයි අර දෙකක් වැදගත්
වැදගත්ම දේ ඇඟ ඔය වැදගත් නැත්තම් මම බූරුවා වගේ කියදියකෝ ඇඟ ඇතුළට ගනින් දෙකක්. චලිත වන කතා රාමුවක් ඇතුළේ ඉන්න කාට තමන්ගේ චලිතය දැනෙන්නේ. ඇයි ඒ? ඇයි ඒ රෙද්ද දැන් පැත්තකින් තිබ්බ මම විස්තර කරානේ. දැනෙන්නේ ඉවරයි. ඌට පේන්නේ උගේ පරිසරය නිශ්චලයි වගේ. ඇත්ත යථාර්ථය හරි. ලිෆ්ට් එක යනකොට අපිට හෙලවෙනවා දැනෙන්නේ. බස් එක යනකොට අපිට හෙලවෙනවා දැනෙන්නේ නැහැ. ප්ලේන් එක යද්දි දැනෙන්නේ නැහැ. එතකොට අනිත් එක තමයි ඒ කවුරු හරි කියනවා මට අරූපේන්නේ මෙහෙම. ඒක තමයි යථාර්ථය. ඒ යථාර්ථයට උගේ තැනට එන්න ඕනේ. උගේ තැනටම ඒක යථාර්ථය හරි. ඔච්චරයි පාඩම. ඉවරයි පාඩම. දැන් ගණන්ද? ඔව් පේලි දෙකක් බොරුවට ලියලා ගණන් ටිකට යමු. ලියපන් මේක. පොඩි කතරයක් දාලා මේක ලියපන්. ඊට සාපේක්ෂව B එක හරි. මට මෙන්න මේ විශේෂ අවසරයක් වගේ ගන්න ඕන මෙහෙම කතා අවසරයක් කියන අදහස් කරේ මෙහෙම එකක්. පොඩි කතරයක් දාපන් මම ඒක විස්තර කළා මෙහෙම කියන්න. P ට සාපේක්ෂව Q හි ප්‍රවේගය මෙන්න මේ දිශාවට V නම් කියලා දාපන්කො මේ අමතර දැනුමක් මම ගන්නෙ. මම උඹලගෙන් මෙහෙම දෙයක් අහන්නම්. මම මේකට ශනික අවසරය ගන්නම් උඹලා දන්න නිසා. පෙඩිය දඟලන්නේ නැතුව මට කියපන්. හැම එක කියපන්. ඔන්න බස් එක. හරි උඹලම කියපල්ලා. හරි. මේ බස් එක. මේකත් බස් එක. මේ එක A බස් එක මේ B බස් එක. මේක මෙහෙට එනවා. අපි යථාර්ථයෙන් බලමුකෝ. හරි. මේක මෙහෙට එනවා. පහෙන්. Aට පේන B ගේ ප්‍රවේගය. දැන් මේ වෙලාවේ ඇත්තට මේ පොළවින් අපිට පේන දේ පොළවින් අපිට පේන මූ නවත්තලා තියෙන්නේ. පොළවින් අපිට පේන මූ මෙහෙට එනවා. ඇත්තම යථා සාමාන්‍ය තුටු දෙකේ සිංහල වලින් කියපන් මේකට මේක කොහොම එනවා පේනවද? පහෙන් එනවා පේනවා. A නවත්තලා තියෙන්නේ පොළොවත් එක්ක ඉන්නේ අරු පහෙන් එනවා පේනවා. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මේ පැත්තට පහයි. මම උඹලගෙන් ඇහුවොත් B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය මොකක්ද කියලා මොකක්ද ඒකේ යථාර්ථය? B ගෙන් අහපන් උඹට කොහොමද බං A පේන්නේ? ඔන්න ඌ විස්තර කරනවා. මේක මරු කතාවක්. මම අහනවා කතා කරලා B ගෙන් උඹට B පේන්නේ උඹට චලිත ස්වභාවය විස්තර කරපන් උඹට දැනෙන්න පේන චලිත ස්වභාවය විස්තර කරපන්. මූ කියනවා මම නම් බං හෙලවෙන්නේ නැතුව බස් එක ASCII වාඩි වෙලා ඉන්නේ. ඇත්තද කතාව? ඔව්. බස් එකේ අපි යද්දි වේගින් අපිත් යනවා. ඔක්කොම කර්ටන් වලින් කවර් කරලා මම නම් කියන හෙලවෙන්නේ නැතුව ඉන්නේ. එළිය බැලන මේන් කඩාගෙන යනවා. හැබැයි මට පේන්නේ මං හෙලවෙන්නේ නැහැ වගේ. කොච්චර ලොකුවට හොඳට චලිත වුණත් ඌට උගේ චලිතය දැනෙන්නේ නැහැ. මූට මුගේ චලිතය දැනෙන්නේ නැහැ. උඹ පොඩ්ඩක් බලපංකෝ ඉස්සරහා ඒ උඹට කොහොමද පේන්නේ කියලා. මෙන්න යකෝට් ඇත්තරම ටික ටික ලං වෙනවනේ. මූ කියනවා මම හෙලවෙන්නේ නැහැ. හැබැයි ලං වෙනවා. මම හෙලවෙන්නේ නැහැ. හැබැයි ලං වෙනවා. ඇත්තටම මං හෙලවෙන්නේ නැහැ. අරක ලං වෙනවා. ඒ කියන්නේ යකෝ ඌ මගේ දෙසට එනවනේ. මම හෙලවෙන්නේ නැහැ කියලා ඌට දැනෙන එක සාධාරණයි. ඌ කියනවා ලං වෙනවා. ඒ කියන්නේ මේක කියන්නේ මූ ඒ B කියන්නේ A B දෙසට එනවා කියලා. B කියන්නේ A කියන එක මේ පැත්තට පහින් එනවා කියලා. අකුරු දෙක මාරු වෙනකොට දිශාව මාරු වෙන්න ඕනේ. කියන එකට අවසරයක් මම බලෙන් ගන්නවා. මොකද මට ඉස්සරහට යන්න ඒක ඕන වෙන නිසා. යථාර්ථය කියන්නේ අපි පොළවේ ඉන්න අපි තමයි නියම මිනිස්සු කියන්නේ නියම කතාවේ උරුමකාරෝ කියලා හිතාගෙන අපි මේ කතාව දිහා බැලුවොත් A ඇත්තටම හෙලවෙන්නේ B නම් මෙහෙට එනවා Aට පේන B මෙහෙට. පහයි. Bට පේන A Bට කොහොම පේනවා ඇද්ද? B කියන්නේ මම නම් හෙලවෙන්නේ නැහැ කියලා. ඌ කියනවා හෙලවෙන්නේ නැති වුණාට මුන් දෙන්නගේ විස්ථාපන අඩු වෙනවා. මූ හෙලවෙන්නේත් නැතුව විස්ථාපන අඩු වෙනවා කියන්නේ මේකට පේන්න ඕනේ මේක මෙහෙට එනවා කියලා. බීට පේන්න ඕනේ මෙහෙට එනවා කියලා. අකුරු දෙක මාරු වුණාට දිශා මාරු වෙනවා. ආයි කතා නොකර ඉන්නවා මම මේ වෙලාවේ. පැහැදිලි ඇති ඉක්මනට ලියපන්. මම මේක විස්තර කරන පස්සේ ඒක මම වැඩි කෑ ගන්නෑ. P ට පේන Q ගේ ප්‍රවේගය මෙහෙට V නම් Q ට පේන P ගේ ප්‍රවේගය සමානයි මේ පැත්තට V කියලා ලියපන් දැනට. ඇයි ඒ? නිකන් අවසරයක් ගත්තා ඉච්චරයි. පොඩි කතාවක තැනකට යමු. එතකොට ඒක එතන ඉවරයි. හරි. එතකොට ඇති හොඳටම වැඩිත් එක මොනවද කිව්වේ මොනවා මට මතක නැහැ. කිව්ව දෙයක්වත් නැහැ. නොකිව්ව දෙයක්වත් නැහැ. ඕම තැරපන්. ලියපන් මාතෘකාව. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා. පාඩමේ සූත්‍ර කීයක් විතර තියෙද? උච්චර තමයි එකම සූත්‍රය ඔක තමයි. වෙන සූත්‍ර ඇත්තෙම නැද ඇත්තෙම නැහැ. බිඳුවද බිඳුවයි. උපරිම තියෙනවනම් තව මොකක්ද තියෙන්නේ? ඕනනම් S = UT තියෙයි. ඉතින් ඒක මේ පාඩම සම්බන්ධ ගන්න වෙන්නේ. හරි. ඒතර S = UT දෙන භාගයක් AT වර්ග නැති වේද? නැහැ. ඇයි ඒ? මේ පාඩමේ කතා කරන්නේ ඒකාකාර ප්‍රවේග 100%. මේ පාඩමේ කතා කරන්නේ ඒකාකාර ප්‍රවේග නිසා S = UT දෙන භාගයක් AT වර්ග වගේ ඒවා නැහැ. S = UT ඉන්න තරමක් ඌ තමයි ඉන්නේ. පස්සේ නිකන් බුරු කතාවක් කියන කිව්වේ. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ රයිට් යටින් දීපන් කැපිටල් A, B, C පොඩි විස්තරයක් යමු පිළිවෙලට. මොකද්ද තේරුම යථාර්ථය දැන් බලමු. ඉතින් අපි දන්නවනේ සාපේක්ෂ තොරණ මූලධර්මත් අපි කරේ. සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම. දීපන් A, B, C චලිත වන වස්තුන් තුනක් විට
චලිත වන වස්තුන් තුනක් විට සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය පහත ලෙස වේ. ඕක අපි හැම එකම දන්න දේ. කිසිම ගේමක් නැතුව. කොටු කරපම් මේක. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. උඹලා මේක දන්නව ලියන්න හරි. උඹලා දන්නවා මේක. Aට සාපේක්ෂව B ගේ මේකට C සම්බන්ධ කරන්නේ කොහොමද කියපන්? C සම්බන්ධ කරන්නේ කෙලින්ම C යකුර මෙන්න මෙතනින් ඇතුළට දාපන්. Cට සාපේක්ෂව B Aට සාපේක්ෂව C කියලා උඹලා දන්නේ නැති කවුරුත් මේකේ කොහෙත්ම නැහැ. මොකද අපි සාපේක්ෂ ත්වරණය කරපු නිසා. හරිනේ කතාව හරි. ධන Aට සාපේක්ෂව C ගේ ප්‍රවේගය. හරි. ඊට වඩා කෑ ගැහුවොත් අපි දෙගොල්ලට නෝඩ් නිසා මම ආයෙ කෑ ගහන්න නැතුව ඉන්න තමයි ප්ලෑන් කරේ. හරි ඒක. ඉවරයි. දැන් වැඩ නවත්තපන්. මේකේ යථාර්ථය මොකද්ද? මේකේ යථාර්ථයත් කියන්න. උඹලට මම දැන් කිව්වා කලින් කීප ඔක්කොම මතක් කර මතක තියාගන්න යන්න එපා. ඔය නිකන් ඔහොම යන්න දීපන්. මම කියන්න අවශ්‍ය තැන් ඊළඟට. සාපේක්ෂ මූලධර්මයේ තේරුමයි කතාවයි මොකක්ද දන්නවද? මෙන්න මේකයි කතාවයි තේරුමයි සිද්ධිය. අපි දැන් මම උඹලට කිව්වා උඩ ප්ලේන් එකක ඉඳන් තව ප්ලේන් එකට මිසයිලයක් ගහනවා නම් මොකක් හරි මගුලක් වෙනවා නම් මේකට දැනෙන පේන දෙයට අනුව තමයි උගේ තියෙන මිසයිලෙ නිකුත් කරන්න ඕනේ. ඒතර ඌට දැනෙන කියන ඒවා සත්‍ය දේවල්. ඌට සත්‍ය දේවල්. පස්සේ කී අනේකාට පාලම එනවා කියන එක සත්‍ය දෙයක්. අසත්‍ය වගේ නම් දමල බලපන් අත. තේරුණා කතන්දරේ? හරි. එතකොට A කියන එකාගේ මිසයිලය Bට යවන්න නම් Aට පේන B ගේ ස්වරූපේ දකින්න ඕන. දැකලා උගේ ප්‍රවේගය දැකලා විශාලත්වය දැකලා දිශාව දැකලා තමයි මිසයිලය හරවලා සීන් කරවන්න ඕන. කතාව හරිනේ. සාමාන්‍ය ගුවනේදී සිද්ධ වෙන දේවල් අපි නිකන් කතාව හදමු. පාලනය කරන්න පොළවේ ඉඳන්නේ. පොළවේ උන් කතා කරලා හරියට හරපම් මෙහෙට හරපම් කමද උන් හරවනවා කියලා හිතමුකෝ අපි දැන්. එහෙම වෙන්නේ සාමාන්‍ය තන් බස් එක නිකන් යන්නේ නැහැ පාරේ බස් එනවා වගේ. හරි. එතකොට මෙන්න මේකයි කතාව. ප්ලේන් තුනක් දැන් උඩ යනවා. ප්ලේන් තුනක් උඩපට මෙහෙම යනවා. එක ප්ලේන් ඉඳන් අරකට මිසයිලයක් ගහන්න ඕනේ. A වල ඉඳන් B වලට මිසයිලයක් ගහන්න ඕනේ. ඒක ගහන්න හරියටම හරවන්න ඕන දිශාව කොහෙද? දැන් හොයනවා A වල ඉන්න එක බලනවා කොහෙද ඉන්නේ B කියලා. ඒකට පේන්නේ නැහැ. වලාකුළු හරි මොන මගුලක් හරි පේන්නේ නැහැ කියපන්කෝ. දැන් පොළවේ ඉන්නුන් කියනවා දැන් මිසයිලය ගහන වෙලාව හරි. Bට ගහන්න සෙට් වෙන මිසයිලය. දැන් පටගාලා පොළවෙන් කතා කරලා උඹට කොහොමද B පේන්නේ? ඌ කියනවා මට බැලුවට හතර වටේ පේන්නේ නැහැ මිසයි ප්ලේන් එක. හොයාගන්න බෑනේ මට පේන්නේ නැහනේ. දැන් පේන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. ඔහි ගහපන්. ඉතින් එතකොට යකෝ නිකන් ගහලා මිසයිලෙ රිද්ද කෙලවෙනවනේ. ඒකට වදින්න ගහන්න එපා. මූ කියනවා මට පේන්නේ නැහැ කියලා. ඒ කියනවා මට පේන්නේ නැහැ කියලා. ඒ සැනින් පොළව කරන්න ඕන මොකද තව C යානෙකුත් ඉන්න මුන්ගේ සපෝට් එකට. B තමයි හතුරා. C මුන්ගේ සපෝට් එකට ඉන්නේ. මුන් පොළවේ උන් පට්ට ගාලා කතා කරනවා Cට. උඹට පේනවද B? ඒතර ඒක කියන මට පේන්නෙත් නැහැ කියලා. එතකොට ඉතින් මේ මගුල කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඒක අතෑරපන්. එහෙම එකක් වෙන්නේ නැහැ. ඌ කියනවා මට පේනවා. මට නම් පේනවා. අන්න මට පේනවා C. මට B පේනවා. C තමයි කියන්නේ. කොහොමද උඹට පේන්නේ? මෙන්න මෙහෙම මෙච්චර කියනවා. ඒ සැනින් ආයෙ ගන්නවා Aට. උඹට පේනවද C? ඔව් මට B නම් පේන්නේ නැහැ. හැබැයි මට C පේනවා. C නම් පේනවා. හරි. කියලා ඌ කියන කොහොමද උඹට C පේන්නේ? මේකෙන් මෙහෙට යනවා. අන්න පොළවේ ඉන්නුන් ගණනය කරගන්නවා. පට ගාලා ඔය දෙක එකතු කරනවා. ප්‍රවේග කියන්නේ දෛශික. ප්‍රවේග කියන්නේ දෛශික. දෛශික දෙක පටගාල එකතු කරගන්නවා. සම්ප්‍රයුක්තය ගන්නවා. අන්න එනවා විශාලත්වය හා දිශාව. දැන් B A වල ඉන්න එකාට B ඉන්න එකාට B පේන්නේ නැහනේ. දැන් මිසයිලේ විදිහට පේන්න ඕනේ නැහනේ. මිසයිලේ විද්දම ගිහින් වැදුනම ඇතිනේ හොඳටම. එතකොට මේකට කියනවා උඹ හරවපම් මේ දිශාවට විදපම් මෙච්චර සයිස් එකකින් අන්න මිසයිලේ විද්දම පේන්න ඕනේ වලාකුළු අස්සෙන්කින් අරකට සෙට් වෙනවා. කතාව තේරෙනවද කියන්නේ? බොහෝම පහළ මට්ටමේ කතාවක් නෙමේක. හැබැයි හෙනදඩ කොටසක් කියන්නේ මුළු පාඩම ඔච්චරයි. මමනේ කියන්නේ මුළු පාඩම ඔච්චරයි. මුළු පාඩම ඔච්චරයි. ඒ කියන්නේ මුළු පාඩම ඔච්චරයි. ඇයි යකෝ හැම මගුලෙම අරකට පේන මේකගේ ප්‍රවේගය. හපන් එච්චරයි මෙච්චරයි. දැන් ඔහොම කියමු සියලු ගණන් හදනවා කිව්වකෝ. ඉතින් සියලු ගණන් හදනවා. ඕක තමයි කතාව. එහෙමනම් ඇත්තම කතාව එකෙක්ට පේන තව එකෙක්ගේ ප්‍රවේගය සොයා ගැනීමේ අමතර ක්‍රමයක් අපි ළඟ තියෙනවා සාපේක්ෂ මූලධර්මය කියලා. මේක දෛශිකාර අපි අරන් තියෙනවනේ. කතාව තේරෙන්න ඕනේ. මේ දෛශික දෙකේ එකතුව. එතකොට මේක වටිනවද උපරිමට. කතාව පැහැදිලි වෙන්න ඕන. හරි. එතකොට එහෙම දෙයක් යම් විදියකින් කරන්න පුළුවන්. එච්චර. ඒ ඇතිනේ දැන්ට. මේක තමයි සාපේක්ෂ මූලධර්ම කියලා කියන්නේ.
ඒකත් ඔළුවෙන් අමතක කරමු. එතකොට වැදගත් දේ එකට පේන තව එකක ප්‍රවේගයක්. ඒක තමයි මම කිව්වේ 100%ක් වැදගත් කියලා. ඒතකොට ප්ලේන් එකේ ඉන්න එකට තව ප්ලේන් එකක් මෙහෙම පේන්නේ. ඇත්තටමද නිකන් බොරුවට වගේ ඡායා නෑ, ඡායා මගුල් නෑ, කෙලිම සිරා පේනවා, සිරා පේනවා. ෂුවර් නෑ වගේ නම් ප්ලේන් එක ලඟ වෙනකොට දාපන් අත. එතකොට පේන්නේ සිරා ගතිය. බොරු පේන්නේ නෑ. ඒතර පොළවේ කාට වෙන කතාවක්. ඒක ඇත්ත. ඉතින් බං දැන් මේ පොඩි උන්ට වගේ එකම තැනනේ යකෝ. ඉතින් යකෝ මුළු පාඩම ඉවරනකම් එකම තැනනේ තියෙන්නේ. ආයි තියරි මොනවත් නෑ. මොනවත් නෑ තියරි. තියරි බින්දුවයි. ඕක තමයි කතාව. ඇඟට ගනින් ඔය කියපු ටික. මොකෙක් හරි චලිතවන එකක ඉඳන් ඌට පේනවා තව එකක කතාවක්. ඒතර ඌට සම්පූර්ණ පේන්නේ හෙලවෙන්නේ නැති පරිසරයක තමයි ඌ ඉන්නේ. ඌට හොඳට පේනවා. බස් එකේ යන්නේකට ගහ නියමයට පේනවා. හෙලවෙන්නේ නැහැ මුළු බස් එකම හෙලවෙන්නේ නැතුව තියෙනවා. ගහ මරුවට මෙහෙට යනවා. පාලම මෙහෙට මරුවට එනවා. අර ඩ්‍රයිවරයාගේ සීට් එක මේ සීට් එක අස්සෙන්නේ ජනල් බීදුරු අස්සෙන් පේනවා. මෙහෙම බැලන අන්න යකෝ. අපි කවුරුත් හෙලවෙන්නේ නැහැ. මේ ඔක්කොම නියමයට. පාලම මරුවට එනවා. ඇත්තම කතාව පාලම එනවා. දැන් මම ඉස්සලා කිව්වනේ එනවා කියලා. එකම කිව්වේ පාඩම ඔච්චරයි. ඒතර B වල ඉඳන් මගුලක් සීන් කරනවා නම් B ට පේන අරූගේ මගුල ගන්න ඕන. ඒක ගන්නෙ කොහොමද? මේෙන් කතාව. ඇත්තටම මෙච්චරද? ඔව්. ඉතින් මමනේ කියන්නේ. රයිට් ලියපන්. වෙන අමතර දෙයක්. ලියපන් මෙහෙම කතාවක්. ලියපන් මෙහෙම කතරයක් දාපන්. පොළොව මත මේ අමතර දෙයක්. පොළොව මත චලිත වන වස්තුවක පාඩම් වල නීති සමග රීතිත් තියෙනවනේ. බලමු. පොළොව මත චලිත වන වස්තුවක ප්‍රවේගය සඳහන් කරන විට අමතර කතාවක් මේක පාඩමට සම්බන්ධ වුණාට මේ අමතර දෙයක්. ඒ නිසා මේක දැන් අර සාපේක්ෂ වලට පටල ගන්න එපා. පොළොව මත චලිත වන වස්තුවක ප්‍රවේගය සඳහන් කරන විට සාමාන්‍යයෙන් එය පොළොවට සාපේක්ෂව යයි සඳහන් කරනු නොලැබේ. පොළොවට සාපේක්ෂව සඳහන් කරනු නොලැබේ. වෙනම ලියපන්. මයික් තේරුම කියන්න. වෙනම ලියපන්. යම් වස්තුවක ප්‍රවේගය සඳහන් කරන විට ඒ කාට සාපේක්ෂවද යන්න සඳහන් කර නොමැතිනම් ඒ පොළොවට සාපේක්ෂව යයි ගනු ලැබේ. තේරුම බලමු තේරුම. ලොකු දෙයක් නෑ. මෙන්න මේක මොහොතකට අහගනින්. මේක අපි දැනගෙන ඉන්න ඕන. මට කියපන් සාමාන්‍යයෙන් අපි රේඩියන් වලින්ද මේ කෝණ මනින්නේ අංශක වලින්ද? ගණිතමය වශයෙන් අපි වැඩිපුර මනින්නේ මොකෙන්ද? රේඩියන් වලින්. අංශක වලින් මනින හැම වෙලාවෙම අංශක තීටා කියන්න ඕනේ. හැබැයි මතකද ගණිතයෙන් අපි රීතියක් හදාගත්ත නිකම්ම තීටා කිව්වොත් ඒක රේඩියන් ඒකකය කියලා. ඇයි ඒ? හැමතැනම රේඩියන් වලින්ම පාවිච්චි වෙනකොට රේඩියන කියන ඒකකයෙන්ම හැමදේම ලියනකොට හැම තැනම ඕක ලියන්න ගියා මහා අපරාධේ. චාටර් වගේ. මතකද උඹට LG ගත්තා. LG ලකු 10 තුනේ පාදේ නම් තුනේ පාදේ දාපන්. පාදයක් නැතුව තිබ්බොත් 10 පාදේ. මතකද? ඇයි ඒ? වැඩිපුරම 10 එනකොට රෙද්ද 10 ලියන්න ගිහිල්ලා මේ පා වෙනවනේ. තින්ද ටිකක් ඉවරනවනේ. ඒ නිසා මේක නොලියෙමු කියලා ගණිතයෙන් රීතියක් හදාගන්නවා. සාධාරණ මෝඩ ගුණ කතාවන්නේ. තේරුණා කීයද? හරි. ඒ වගේ අර වැඩිපුරම යෙදෙනකොට ඒක ලියන්න ඕනේ. ඒක නොලියම හරි. ඒක රීති. කෙලිම රීති. නීති නෙමෙයි රීති. හරිද කතාව? හරි. ඒතු රේඩියන් වලදී තීටා රේඩියන් කියලා දැම්මත් කමන්නේ නැහැ. එහෙම දැම්මත් දාන්නේ නැහැ. දාන්න අවශ්‍ය දැම්මත් කමන්නේ දාන්නේ නැහැ. නොදැම්මොත් රේඩියන් තමයි. එතකොට ඒ වගේ මෙන්න මේ පාඩමේ පොඩි රීතියක් තියෙනවා. දඩ රීතියක්, පට්ට දඩ රීතියක්. දැන් මම මේ මෝඩකමට දෙයක් මම මේක අල්ලගෙන උඩ පැන කෑ ගහන්නේ. මේ කෑ ගහන්නේ මම දන්නා මුළු පාඩම ඔතන තියෙන එක. මුළු පාඩම සියලු ගණන් 2020 ගානත් එක්කම තියෙන ඔය ටික. මට ගණන් වලට ගියම් ලීසි මම ඔක්කොම බොරුවට එහෙම පැනලා විස්තර කරලා තියෙන්නේ. බලපංගු නැද්ද කියලා. හරි. දැන් යමු සීන් එකට. දැන් සාමාන්‍යයෙන් චලිත වෙන බස් තියෙනවා. ප්ලේන් තියෙනවා. තව මගුල් තියෙනවා කියපන්කෝ. ඒ වගේ ඇතුලේ පොළවෙත් මිනිස්සු ඉන්නවා. සාමාන්‍ය ප්‍රධාන වෙන්නේ බස් එකද මේ ප්ලේන් එකද පොළවද?
ප්‍රධානියා කියන්න ඕනේ නෑනේ යකෝ පොළව. එතකොට ගොඩක් ගනුදෙනු කෙරෙන්නේ පොළවේ ඉඳන්නේ. ගොඩක් ගනුදෙනු කෙරෙන්නේ ලඝු 10 පාදයටනේ. 2 පාදේ 3 පාදේ අඩුයිනේ. කියන්න ඕනේ නෑනේ කතාව. එතකොට අංශක වලිමුත් මනිනවා අඩුයිනේ රේඩියනනේ පාවිච්චි කරන්නේ. එහෙනම් පොළවේ ඉඳන් ගනුදෙනුව වැඩි අනිත් ඒවාට වඩා. ඒ නිසා පොළවේ ඉන්න එකෙක් යමක් දකින්නවා නම් අන්න ඒ ප්‍රවේගය පොළවේ ඉන්න එකා දැකපු ප්‍රවේගය කියලා නොකිව්වට කමන්නේ කියලා කියනවා. කිව්වත් කමන්නේ නැල්ලුව කැමති නම් නොකිව්වත් කමන්නේ නැල්ලුව. හැබැයි යම් ප්‍රවේගයක් සඳහන් කරනකොට මොකාට සාපේක්ෂවද කියලා නැත්තම් අනිවාර්යෙන්ම ඒක පොළොවට සාපේක්ෂව විය යුතුයි කියලා රීතියක් හදාගෙන තියෙනවා. ගණිතයෙන් රීතියක් හදලා තියෙනවා. එච්චරයි කතාව. එතකොට B කියන බස් එක අස්සේ ඉන්න එකා දකින්න ප්‍රවේගය කිව්වොත් අනිවාර්යෙන්ම B ට පේන කියලා ලියන්න ඕන. හැබැයි පොළවේ ඉන්න එකෙක් දකින්න බස් එකේ ප්‍රවේගය කිව්වොත් නිකම්ම බස් එකේ ප්‍රවේගය. ඒවා ගැලපෙනවා. හේතුව මොකද දන්නවද? ඇයි අපි ප්‍රවේග කාල වගේ හදද්දි බස් රථයක් උතුරට 10කින් සීන් වේ. හරි ඔරෙද්දක් ඇස යනවා කියලා අපි කිව්වේ කී හරි යනවා කියලා. ඒ කියනකොට කිව්වේ නැනේ පොළවේ ඉන්න එකා දැක්කා කිව්වේ නැහැ. ඒක නම් අර සාපේක්ෂ ඈඳින් නැති නිසා තමයි කිව්වේ නැත්තේ. පොළවේ ඉන්න ළමයෙක් මේක මෙහෙම දකි වගේ කිව්වේ නැහැ. දැනටත් එහෙම කියන්න ඕනේ නැහැ කියලා කියන්නේ ළමයෙක් කුරුල්ලෙක් V ප්‍රවේගයෙන් උතුරට යනවා දකි. ඔය ළමයා පොළවේ ඉඳලා තියෙන්නේ. බස් එක අස්සේ ඉන්න ළමයේ කුරුල්ලෙකුට සීන් කරයි. එතකොට බස් එකට සාපේක්ෂව කියන්නේ බස් එකේ ඇතුලේ ඉන්න කාට කුරුල්ලා පෙනිච්ච විදිය. කතාව ඇති. බස් එකට සාපේක්ෂව කුරුල්ලාගේ ප්‍රවේගය සොයන්න අනිවාර්යෙන් බස් එකට සාපේක්ෂව කුරුල්ලාගේ ප්‍රවේගය හොයන්න ඕනේ. කුරුල්ලාගේ ප්‍රවේගය හොයන්න ඕන පොළොවට සාපේක්ෂව. කතාව ඔච්චර. දැන් ඉවරද බං? ඉවරයි. එක දිගට ගණන්. දැන් නතර කරනවා දඩස් කාලා එක දිගට ගණන් යනවා. විභාග ගණන් 3-4කින් තමයි නවත්තන්නේ. අද නෙමෙයි ඊළඟ දවසේ විභාග ගණන් 3-4කින් නවත්තන්නේ. මමනේ කියන්නේ දන්නවනේ කතාව. කතාව වැඩ නැති නිහාට බලපන් වෙන්නේ මොකද්ද කියලා. හරි. දැන් ෂේප් එකේ ගණන් වලට අඩිය තියමු. ගණන් වලට අඩිය තියමු. ආය අතරමඟදී හිට මෙන්නේ නැහැ. තියරි කියලා කියනවා. පොඩි මොනවා හරි විස්තරයක් ඇරෙන්න එක දිගට ගණන්. ඒතකොට එකම සූත්‍රයේ මේකද බං? ඔව්. මමනේ කියන්නේ. හරි. බලමු යමු ගණන් වලට. පළවෙනි ගාන සිටිමුකෝ අපි. හරි ලියපන් පළවෙනි ගාන. මේ ගාන අපි නෝමල් කියවලා හිතෙන් හදන්නේ. දෙවෙනි ගාන හිතෙන් හදන්නේ. තුන්වෙනි ගාන හිතෙන් හදන්න ගියාම කියලා වෙනවා. ඒක තමයි පාඩම. එහෙනම් පළවෙනි ගාන හදමු හිතෙනුත් හදමු. ක්‍රමයට හදමු. දෙවෙනි එකත් එහෙමයි. තුන්වෙනි එකෙන් පස්සේ ගේම. ලියපන් පළවෙනි ගාන. ඒහා ගානේ සම්පූර්ණ විස්තර ගානකට ප්ලෑන් කරගන්නේ කොහොමද කියන ඔක්කොම ටික දැන් කියනවා. කැපිටල් A හා B නම් රත දෙකක්. බටහිර සිට නැගෙනහිරට වැටී ඇති තිරස් පාරක. මුහුණට මුහුණලා ඇත. A බටහිර සිට නැගෙනහිර දෙසට කැපිටල් A බටහිර සිට නැගෙනහිර දෙසට 10 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් චලිත වේ. B කැපිටල් B නැගෙනහිර සිට බටහිරට 5 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් චලිත වේ. පළවෙනි කොටස Aට සාපේක්ෂව B හි ප්‍රවේගය සොයන්න. 2 Bට සාපේක්ෂව A හි ප්‍රවේගය සොයන්න. කවුරුත් කිසිම එකෙක් මොනවත් කරන්න එපා. කිසිම දෙයක් කරන්න එපා. hina වෙන්නේ නැතුව අහගෙන ඉඳපන්. A හා B රත දෙකක් මේක A මුහුණට මුහුණලා ඇත කතාවක් නේ කියන්නේ. එකෙට්ට පේන අනිත් එකාගේ ප්‍රවේගය හරිම වැදගත්. මේ පාඩමේ නෙමෙයි දැනගෙන සිටීම මාර වැදගත්. A බටහිර සිට නැගෙනහිරට 10ක්. මේක 10 ලකුණු කරන්න මේක 5යි කියන එක අතිසාධාරණයි. අපිම ගමු Aට පේන B ගේ ප්‍රවේගය. මට අවස්ථාව දීපන් කරන්න එපා කිසිම දෙයක්. Aට B කොහොම ප්‍රවේගයෙන් පෙනේද? ෆිසික්ස් වලින් ඔබලට පුළුවන්. මැත්ස් වලින් කොහොමත් අපිට දැන් නෝමල් පුළුවන්. අපි හිතෙන් හදමු යථාර්ථයෙන්. මෙන්න බලපන් යථාර්ථයෙන් හදනවා නම්. ඇත්තම කතාව මේක හෙලවෙන්නේ නෑම කියලා කියමුකෝ අපි. මේක හෙලවෙන්නේ නෑ.
Aට B කොහොම පෙනේද? දැන් හොඳට ගැලපලා බැලුවොත් A වල ඉඳගෙන ඉන්න එක ඒකෙන් රාමුව මේ තියෙන්නේ. පොළවේ ඉන්න අපි. පොළවේ ඉන්න අපිට පේනවා මේක මෙහෙම යනවා. අරු නිශ්චල දිනවා. මේකේ ඉන්න එකාට ඌ නම් හෙලවෙන්නේ නැහනේ කොහොමත්. මේකේ ඉන්න එකාට අරක කොහොම පෙනේද? හිතා ගන්න බෑ. අර පාලම මෙහෙට එනවා පේනවා. ඒක ගැඹුරින් හිතුවොත් මූ කියන්නේ මම හෙලවෙන්නේ නැතුව හිටියා. තව ටිකකින් ඇත්ත යථාර්ථයෙන් නම් ඉස්සරහට ගිහිල්ලා මම හෙලවෙන්නේ නැතුව හිටියා විස්ථාපනය අඩු වුණා කියන්නේ ඉතින් මගේ දිශාවට ආවා. ඇත්තටම පොළවට පේන විදිහට Aගේ ප්‍රවේගය මෙහෙට. පොළවට පේන Bගේ ප්‍රවේගය නෑ. Aට පේන Bගේ ප්‍රවේගය තේරෙන්නේ නෑ. හැබැයි යථාර්ථයෙන් බැලුවොත් මෙහෙම ඉන්නකොට මේකට මුගේ චලිතය දැනෙන්නේ නෑනේ. අර මූ නිශ්චල කරන්න මෙහෙට ප්‍රවේග ගහපන් කිය ෆිසික්ස් කරන ඒ තුට්ටු දෙකේ වැඩ අපි කරන්න යන්නේ නෑ. මොකද අපිට තේරුම් නැහැ ඒක කරලා. මෙතනින් එහාට අපිට තේරුම් නැහැ. මේකේ ඉන්න කාට මූ හෙල වෙන්නෙත් නෑ. හැබැයි හැප්පෙනවා. නිකන් හිතපන්. මේ බස් එකේ ඉන්න කාට හිමීට පාරවල් දෙකේ මූන්ට මුණම මේව කරලා බස් එකේ ඉන්න එක සම්පූර්ණ කර්ටන් එක වහලා මුගෙන අරුඩි පොඩ්ඩක් කර්ටන් එක අරලා බලපන් මොකද වෙන්නේ කියලා. මූ කියනවා මම නම් හෙල වෙන්නේ නැහැ කියලා. පොළවේ ඉන්න අපිටත් තේරෙන ඇත්ත ඒක කියලා. හැබැයි අරක මෙන්න මෙහෙම කඩාගෙන දරස් කළා හප්පනවා. කතාව තේරෙනවද කියේ? මම හෙල වෙන්නේ නැතුව හිටියා. අරු ඇවිල්ලා හැප්පුවානේ කියලා කියන්නේ. ඇත්ත කතාව. ඔහොම නවත්තපන්. මුගින් අහපන් කතාව. මූ මරු කතාවක් කියනවා. මම හෙල වෙන්නේ නැතුව හිටියේ බං. ඇත්ත දෙක. ඌ කියනවා නම් ඇත්ත තමයි. ඇත්තටම ඌ එහෙම කියන එක සාධාරණද? ඔව්. චලිතවන එක චලිතවන රාමුවක් අස්සේ ඉන්න එකට ඌගේ චලිතය දැනෙන්නේ නැහැ. ඌගේ චලිත රාමුවේ චලිතය දැනෙන්නේ නැහැ. මේක හිතන්නේ මූ හෙලවෙන්නේ නැහැ කියලා. එතකොට මූ කියනවා හැබැයි එන්ඩෙන්ඩ විස්ථාපන ලං වෙනවා. ඒක වෙන්නේ නම් මූ ඉස්සරහට යන නිසා. හැබැයි එන්ඩෙන්ඩ විස්ථාපන ලං වෙනවා කියන්නේ මම හෙලවෙන්නේ නැතුව ඉන්නවා විස්ථාපන ලං වෙනවා කියන්නේ මගේ දෙසට එනවා. මම හෙලුණේවත් නැහැ බං. අරක ඇවිල්ලා හැප්පුවා කියලා තමයි මූ කියන්නේ. ඕක තමයි කතාව. තේරුණාද කියන්නේ? මේක නැතුව අරු පහෙන් ආව කීපම් මෙහෙට. ඒතකොට මූ කියන්නේ අරු කොහොමත් පහෙන් ආව කියලා කියන්නේ. කතාව ඇත්ත කතාවත් ඒකනේ. දැන් මේක පහෙන් එනවා මූ 10න් යනවා. ඉක්මනට හැප්පුණා කියලා කියන්නේ. අතිසාධාරණනේ කතාව. ඒ කියන්නේ උඹලට හොඳටම ෂුවර් නේද? Aට පේන්නේ B කියන එක 15න් මෙහෙට එනවා කියලා සාධාරණයිද? ඔව්. ටිකක් විතර පැටලෙනවනේ. හොඳම හොඳයි පැටලෙනවා. ඇයි යකෝ හොඳම හොඳයි කිව්වේ? සාපේක්ෂ මූලධර්මයේ දාලා ගනි. ගණිතමය වශයෙන් මරුවට අතට අහු වෙනවා. ඒතර ඇඟට දැනෙන්න ඕනේ නැද්ද අපිට? ඕනේ නැහැ. මොකටද ඇඟට දැනෙන්නේ? හොඳට සූත්‍රයක් හදලා දීලා තියෙනවා මේ වගේ එකෙට පේන තව එකෙක්ගේ ප්‍රවේගය උනනම් සූත්‍රයට සීන් කරපන් කියලා තියෙනවා මරුවට. ඒකෙන් සීන් කරපන්. අපි යන් දෙවෙනි ක්‍රමයට. නමුත් අපි හිතෙනුත් තේරුම් ගමු. උඹලා කියන්න ඕන Aට පේන්නේ B කෙලිම ඇඟට එනවා කියලා. 15. මේක නැත්තම් පහෙන් එනවා පේන්නේ. අරු ඔහොම පහෙන් එනවා. මමත් දැන් මෙහෙම ඉස්සරහට ගිහුවා මට ඉක්මනට අරු ලඟ වෙනවා පේනවා. කියන්නේ 15න් තමයි. ලියන්න එපා. එහෙනම් ඇත්තටම Aට පේන B ගේ ප්‍රවේගය කීයද? ෂුවර් 15යි මෙහෙට. මේක අපි ගණිතයෙන් ගමුද? ඔය ගත්තේ හිතෙන්. ගණිතයෙන් ගමුද? හොඳම හොඳයි. ගන්න ඕන ගණිතයෙන්ද හිතෙන්ද? 100% ගණිතයෙන්. ආයෙ කතා කරන්න තියෙන්නේ නැතුව යකෝ හිතෙන් ගණන් හදරේකෝ. හරි. එහෙනම් ෂේප් එකේ දන්නේම නැහැ කියලා හිතලා සාපේක්ෂ මූලධර්මයේ මේ වගේ තැනකට හසුරවන්නේ කොහොමද කියලා බලමු. මෙන්න අහගනින් සාපේක්ෂ මූලධර්මයේ හසුරවන විදිය. මූලික රූපයක් අඳිනවා. මේකේ තියෙන දත්ත ටික හොඳට ලකුණු කරනවා. ඒ බටහිර සිට නැගෙනහිරට 10කින් සීන් වේ. මොකාද ඒක දැකලා තියෙන්නේ කියලා නෑ. ඒ කියන්නේ මොකාද දැකලා තියෙන්නේ? පොළවේ ඉන්න එකේ දැකලා තියෙන්නේ. පොළවට අපි E කියලා ගමු. පොළවට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය ගැන ගාන ඇතුලේ කියලා තියෙනවා බං. ඒ කියන එක බටහිර සිට නැගෙනහිරට 10කින් සීන් වේ කියලා තියෙනවා. පොළවේ ඉන්න එක දැක්කේ කියලා තියෙනවා නොකිය. මොකෙක්වත් නැහැ කියන්නේ ඒක තමයි. එහෙනම් මේ පැත්තට 10යි. එහෙමනම් පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය ගාන ඇතුලේ කියලා තියෙනවා යකෝ මේ පැත්තට 5යි කියලා ඔන්න. අපිට ඕන මොකද? හැමදාම මේ ක්‍රමය යන්නේ. Aට පේන B ගේ ප්‍රවේගය නේ උඹලට ඕන. උඹලට තේරුන්නේ නැහැ නේ අර 15 ආව විදිය. ඔව් කියපන්. තේරුන්නේ නැහැ. හරි බලමු මේකෙන්. මෙන්න දාපන් ප්‍රශ්නාර්ථය. හැමදාම කරන මගුලෝක ප්‍රශ්නාර්ථය දාපන්. මෙන්න මේකා හොයපන්. මේකට මේ වගේ ප්‍රවේගයක් හොයන දෙන එකම සූත්‍රයේ මගුල තමයි. ඉතින් දාපන්. එහෙනම් Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය දැන් උඹලට ඕන. එහෙනම් ඒක ලැබෙනවා. දාපන් පොළොව. ඉතින් වෙන මගුලක් දමලා හරියන්නේ නැහැ නේ. පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගයට එකතු කරපන් Aට සාපේක්ෂව පොළොව. පොළොවට සාපේක්ෂව B ගේ මේ යකෝ 15යි. 5යි මේ පැත්තට. පට්ට 5යි. දන Aට සාපේක්ෂව පොළොව. පොළොවට සාපේක්ෂව මෙහෙට 10යි. Aට සාපේක්ෂව පොළොව පට්ට 10යි. අන්න මගුල සීන් වෙලා මේ පැත්තට 15යි. MS ශ්‍රීණ එක මම ආයෙ කතා කරන්නේවත් නැතුව නවත්තන්න හිතුවා. මේ කතාව අන්න 15 ගානට ආවා.
ඒ කියන්නේ සාපේක්ෂ මූලධර්ම ලස්සනට එනවනේ. එනවා. ඕක නෙමෙයි. ඔయిత වඩා චාටර් මරුවේවත් මරුවට එනවා. නියමේවත් එනවා මරුවට. හිතෙන් හදන්නේ මේ නිකන් අර හිතෙන් පෙන්වුවේ යථාර්ථය. හිතෙන් අපිට හදන්න පුළුවන් දේ ගණිතෙන් හරි ලස්සනට එනවා. මේ ඉන්නේ මරුවට. මෙහෙට 15යි MS වෙන එක. තේරෙන්න ඕන කියන්නේ. හිතෙන් හදපු එකම ආව රයිට්. ඉක්මන් කරපන්. පට ගාලා ලියාගෙන එක දැන් දාපන් දෙවෙනි ගාන. උඹලා මේක ලියා ගන්න ඕන නවක නවත්තලා ලියාගනි. මම මේක නවත්තලා තින්න ඕනේ නැහැ. ලිපි. ඉක්මනට දෙවෙනි ගාන. ලිප ඉක්මනට. දුම්රියක් 40යි kmh ශ්‍රේණියක ප්‍රවේගයෙන් 40යි kmh ශ්‍රේණියක ප්‍රවේගයෙන් පොඩි වැරදීමක් වුණා. වැරදීමනේ අමතකයක්. ඒ සැනීම ලියපන් බීට සාපේක්ෂව ඒකයයි ලියපන්. බීට සාපේක්ෂව ඒකේ ප්‍රවේගය. ඒක අනිත් පැත්තට 15යි. ඒක කෑ ගහන්න ඕනේ නෑනේ. එහෙමත් පුළුවන් අකුරු දෙක මාරු වෙනකොට සීන් වෙනවා. මතකනේ? හරි. ලියපන් දෙවෙනි ගාන. දුම්රියක් 40යි kmh ශ්‍රේණියක ප්‍රවේගයෙන් චලිත වේ. තිරස්ස චලිත වේ කොහොමද? තිරස්ස චලිත වේ. දුම්රිය තුල වාඩි වී සිටින්නෙකුට කියන්නේ දුම්රියේ කෑල්ලක්. බලපන්න නැද්ද කියලා? දුම්රිය සීට් එකත් එකයි ඒකසේ වාඩි වෙලා ඉන්න එකත් එකයි. ඒ කියන්නේ දුම්රියමයි ඔය කියන්නේ. අන වක්‍ර තේරුමක්. දුම්රිය තුල වාඩි වී සිටින්නෙකුට දුම්රිය තුල 3 kmh ශ්‍රේණියක වේගෙන් දුම්රිය චලිත වන දිශාවටම චලිත වන තවත් මගියෙකු පෙනේ. දුම්රිය තුල චලිත වන මගියාගේ දුම්රිය තුල චලිත වන වාඩි වෙලා ඉන්න එක නෙමෙයි. දුම්රිය තුල චලිත වන මගියාගේ ප්‍රවේගය සොයන්න. තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නත් එපා කියවන්නත් එපා. අතහැරපන් කියවන්න එපා. අහගනින් කතාව. හිතෙන් හදමු ඊට පස්සේ ගණිතයෙන් හදමු. තුන්වෙනි ගාන හිතෙන් හදන්න බෑ ගණිතයෙන් පමණයි පුළුවන්. සීල් වැඩ නවත්තලා අහගනින්. දුම්රියක් තියෙනවා වෙන දුම්රියක් 40ක ප්‍රවේගයෙන් චලිත වේ. දුම්රියක් මේ පැත්තට 40කින් යනවලු. දුම්රිය තුල වාඩි වී සිටින්නෙකුට මෙතන වාඩි ඉන්නෙකුට සිටින්නෙකුට දුම්රිය තුල 3ක වේගයෙන් දුම්රිය චලිත වන දිශාවට දුවන තවත් මිනිහෙක් පේනවලු. මෙන්න මේක අස්සේ මෙහෙම දුවන එකෙක් පේනවලු. හොඳට නිකන් කෙලී මෙහෙම තියෙන එකක් වාඩිලා ඉන්නවා. ඒක අස්සේ එකෙක් දඩබඩ ගාලා දුවනවා. මට තේරෙන්නේ දැන් මොනවා මේ කියනවද කියලා. චලිත වන මගියෙකු පෙනේ. දුම්රිය තුල චලිත වන මගියාගේ ප්‍රවේගය. ඒ කියන්නේ මේක දුම්රියමනේ. මෙන්න මේ මිනිහා කියන එකාගේ ප්‍රවේගය. කාට සාපේක්ෂද? පොළොවට සාපේක්ෂව. උඹලා ඔතන ඉඳගෙන ඉන්න ගමන් මේක දිහා බලපන්. දුම්රිය මෙහෙම යනවා. ඒක අස්සේ මගුලෙක් සීන් වෙනවා. උඹලා හිතන්නේ උඹලට කොහොමද මේක පේන්නේ? කනාවට හිතලා කියපන්. වාඩි වෙලා හිටියත් 40න් පේනවා. ඒක අස්සේ තව දුවනකොට යකෝ 43න් පේනවා කියලා. ඕන හරකෙට තේරෙන්න බෑ. ටිකක් තේරෙන්නේ නැහනේ. එහෙනම් ඒකත් හොඳයි කියපන්. අතහැරලා ගණිතයෙන් ගමු. මෙන්න ගණිතය. අහගනි. තුන්වෙනි ගාන ජීවිතේට හිතෙන් හදන්නත් බෑ අහන්නෙත් නෑ ගණිතයෙන්ම තමයි. ඒක තමයි පාඩම. හරි. දැන් මේ දත්ත ටික ඇතුල් කරපන් රූපයකට. කියන්නේ අපි අර ගණිතයට. මොකද්ද කිය? දැන් උඹලට තියෙනවා 43යි. උඹලට පේන්නේ නෝමල් හිටියත් 40න් අස්සේ දුවනකොට 43න්. උඹලට පේන්නේ 43න්. ඇයි උඹලට කිව්වේ? දුම්රිය තුල චලිත වන මගියාගේ ප්‍රවේගය සොයන්න මොකාට සාපේක්ෂවද? නැහැ. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව. උඹලට තේරෙනවද මෙන්න මේ දුම්රිය පොළොවට සාපේක්ෂව දුම්රිය 40න් යනවා කියලා ගාන තේරෙනවද? ඔව්. ඔව්. දුම්රියේ ඉන්න කාට මිනිහා පේනවා 3න් කියලා තේරෙනවද? ඒකත් ඔව්. ෂුවර්ද? ඔව් ඔව්. දුම්රිය යන්නේ 40න්ද? ඔව්. දුම්රිය වාඩි වෙලා ඉන්න කාර ඒක ASCII දුවන මිනිහා දැක්ක නේද? ඒක කීයෙන්ද යන්නේ? 3න් යන්නේ. පොළොවට සාපේක්ෂව මිනිහා නේද මට ඕන? පොළොවට සාපේක්ෂව මිනිහාගේ ප්‍රවේගය තමයි මට ඕන. මේක නේද මගේ ප්‍රශ්නාර්ථය? ඔව්. 43 කියලා මම දන්නව නේද? ඔව්. පොළොවට සාපේක්ෂව මිනිහාගේ ප්‍රවේගය දැන් හොයමු. දාපම් මේකට දුම්රිය. දුම්රියට සාපේක්ෂව මිනිහාගේ ප්‍රවේගයට එකතු කරපන්. පොළොවට සාපේක්ෂව දුම්රියේ ප්‍රවේගය. ඒ කියන්නේ දුම්රියට සාපේක්ෂව මිනිහා වේගය වැඩි කියන්න එපා. ඔක තේරෙයි දැන්. පොළොවට සාපේක්ෂව දුම්රිය 40යි. පට්ට දුක කියන්නේ මේ පැත්තට 43යි km ශ්‍රේණියකනේ. හරි. ඔන්න කතාව. මට මේක වැඩක් නැහැ එච්චර. මට ඕනකම තිබ්බේ මේ දත්තේ උඹලට තේරුණාද? දුම්රියක් 40කින් තිරස්ස සීන් වේ. අපි ගමු මේ පැත්තට කියලා. දුම්රියේ වාඩි වෙලා ඉන්න එකා කියන්නේ දුම්රියමයි. ඒකේ යස් ඉන්න එකාට මිනිහෙක් පේනවා 3කින් දුවනවා කියලා.
ඒ දුවන මිනිහාගේ ප්‍රවේගය කියන්නේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය. අහලා නැති නිසා පොළොවට සාපේක්ෂව. ඒක හොයන්නේ මගුල හරහා. මේවට ඇතුල් කරපම් මේ ටික උත්තරේ එනවා. ඊට වඩා කෑ ගහන එක තේරුමක් නැහැ. ඒතර මේ වගේ තැනක් හිතෙන් ගත්තොත් මොකද වෙන්නේ? එහෙම අහන්න එපා. මේ ප්‍රශ්න අපිට එනවට නෙවෙයි මේ කරේ බොරුවටනේ කරේ. හරි. ෂණිකව මේක ඉවර කරපන් ටික වේගي වැඩි. ඊළඟ ගානෙ උද පිළිවෙල කරනවා. රයිට් ඉක්මන් කරපන් ඊළඟ ගානෙ. හරි ලියමු තුන්වෙනි ගාන. දැන් tempatව පිළිවෙලට කියනවා. හරි. දැන් හිතෙන් අහනොත් ජීවිතේ අහන්නෙත් නැහැ හොයන්නත් බෑ කියලා වෙනවා. දීපන්. 6යි ms ඍණයක ප්‍රවේගයකින් 6යි ms ඍණයක ප්‍රවේගයකින් තිරස් මාර්ගයක දුම්රියක් චලිත වේ. එම මොහොතේ 8යි ms ශ්‍රේණියක ප්‍රවේගයකින් සිරස්ව පහළට ඇදහැලෙන වර්ෂාවක් ගොඩනැගුණි. සිරස්ව පහළට ඇදහැලෙන වර්ෂාවක් ගොඩනැගුණි. දුම්රිය තුල වාඩි වී සිටින්නෙකුට පෙනෙන වැහි බිඳුවල ප්‍රවේගය සොයන්න. දුම්රිය තුල වාඩි වී සිටින්නෙකුට පෙනෙන වැහි බිඳුවල ප්‍රවේගය සොයන්න. කිසිම දෙයක් කරන්න එපා. මෙන්න යථාර්ථය මේ පාඩම ඇතුලේ එක එක රාමුවල ඉන්න එකාට එක එක චලිත එක එක විදිහට තමයි පේන්නේ. ඒක බොහෝම සරල මට්ටමේ කතාවක්. ඒක ස්වරූපය එහෙම තමයි. හේතුව ප්‍රවේගයේ සාපේක්ෂයි. එක එක මත වෙනස් වෙනවා. රඳා පවතිනවා. ඒතර එකෙක්ට පේන තව එකක් හරි අමුතුයි වගේ වෙනස් වගේ තව එකෙක්ට. පොළවේ ඉන්න එකාට ගහ දුවනවා කියනකොට hina යනවා. නමුත් බස් එකේ ඉන්න එකා ගහ දුවනවා කියනකොට සිරා දුවනවා. පට්ට දුවනවා. පාල වෙනවනේ කඩාගෙන. ඒව හරි. දැන් ඇති. ඒතර මේ වගේ තැනකදී අපිට ඕනම එකක් ගැනීම බලමු අපි කතාව. මම දැන් සීන් එකට බහින්නම්. 6ක ප්‍රවේගයකින් තිරස් මාර්ගයක දුම්රියක් චලිත වේ. පොළොවට සාපේක්ෂව දුම්රිය දත්තේන කිරීම ගන්න ඕන. තිරස් මාර්ගයක 6කින් චලිත වේ. කතාව ප්‍රශ්නයක්ද? නැහැ. එතකොට එම මොහොතේ 8ක ප්‍රවේගයකින් සිරස්ස පහළට ඇදෙන වර්ෂාවක් ගොඩ නැගුණි. කවුද දැක්කේ කියලා නැහැ. ඒ කියන්නේ කවුද? පොළොවට සාපේක්ෂව. මම ගන්නම් වැස්ස R කියලා. R ගේ ප්‍රවේගය පහළට 8යි කියලා ගානෙම කියනවා. E කියන්නේ පොළොව කියලා ගත්ත කියලා අයින් ලියලා තියපන්. එතකොට 6ක ප්‍රවේගයකින් තිරස් මාර්ගයක දුම්රියක් චලිත වේ. කවුද දැකලා තියෙන්නේ? දන්නේ නැහැ. ඒ කියන්නේ පොළොව දැකලා තියෙන්නේ. පොළොවේ ඉන්න එක. පොළොවේ ඉන්න එකෙක් දැකලා තියෙන්නේ. වැස්සක් සීන් වේ. කවුද දැක පොළොවේ ඉන්න එක? ඔය වැස්ස දුම්රිය කාට දකින්නත් පුළුවන්. තව මගුලෙට ඔය වැස්ස දකින්නත් පුළුවන්. එතකොට ඒක වෙනස්. අහන්නේ මගෙන් දුම්රිය ඇතුලේ ඉන්න එකාට පේන වැස්සේ ප්‍රවේගය. දුම්රිය ඇතුලේ ඉන්න එකාට පේන වැස්සේ ප්‍රවේගය ප්‍රශ්න කරනවා. සාධාරණ කතාවක්ද? ඔව්. අහන්න වටින ප්‍රශ්නයක්. අහන්න පට්ට වටින ප්‍රශ්නයක්. පාරේ ඵලයන් වැස්ස වැටෙන්නේ පහළට. ටික වේගින් වාහනයක ඵලයන් වැස්ස කොහොමද දෙන්නේ කියපන් කෙලින්ම අමුතු මගුලක එන්නේ. ඇයි රෙද්ද දන්නේ නැහැ. එහෙම තමයි වෙන්නේ. ඇත්තටම වැස්ස ගිහින් බලපන්කො වෙන්නේ ඕක නැද්ද කියලා. නිකන් හිටගෙන ඉඳපන් කෙලින්ම කඩාගෙන පහළට. ඵලයන් කොහෙන වේගෙන් කෙලින්ම වාහනයක යද්දි ඇලේට සුළඟෙන්නේ. ඒතර එහෙම වෙන්න බෑනේ බං. ඇලේට එන්නේ 100% ඇලේට. ඒක සත්‍යම සත්‍ය දෙයක්. සත්‍ය නැත්තම් ගොඩ ඒ සත්‍ය නෑ කියන එක ගොඩ දාගෙන වාහනෙට අරන් ගිහින් පෙන්න පන්. ආම් වැස්ස එනවා. ඉතින් මට ඇහැට විතරක් දැන් අල්ලන්න කියපන්. අහුවේ වැස්ස ඇලේට එනවා. ෂුවර් එනවා. මතක නැත් ඒක දැනෙන්නේ නෑනේ අහු වෙනකොට. අරන් ඵලයන් පාලමුක. ගිහින් දාන්න කියපන් අත එළියට. ඒතකොට දැනේ. තේරෙන්න ඕන. ඒතර ඇත්තටම වැස්ස ඇලේට එනවද බං? ඔව් යකෝ. පාරේ යනකොට බලපන්කෝ වැස්ස එන්නේ කොහොමද කියලා. ඇලේට තමයි එන්නේ. ඒතර ඒක යථාර්ථයද? ඔව් යථාර්ථය ඒක. හැබැයි වාහනේ අස්සේ ඉන්න එකාගේ යථාර්ථය. ඉතින් එක තැන කිලෝ 1යි මෙහි 6 එක. හඳේ එක හඳේ 1යි. ඒක හරි. ඒක එහෙ. මේක මෙහෙ. ඇත්තටමත් ඒක මෙහෙම ඉන්නේ තමයි. දැන් මෙහෙම ආවට කොච්චර සයිස්ද? කොච්චර දිශාවද? ඔව් අහන්න වටන දෙයක් තියෙනවා. තේරුණානේ කියන්නේ. ඉතින් හිතෙන් හිතලා කියපන්කෝ. පිස්සු දෙයක් අපිට මේවා හිතෙන් හිතන්න. හිතෙන් හිතලා ගණ්ඩම් බැරිද? ගණ්ඩම් බෑ. කොහොමද ගන්න ඕන? අන්න ඒක තමයි පාඩම. සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මය. හරහා තමයි ගන්න. සෙට් යන් සීන් එකට. දුම්රියට පේන වැස්සේ ප්‍රවේගය. දන්නේ නැහනේ. හරි දන්නේ නැහැ. දාපම් පොළව. පොළොවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගයට එකතු කරන්න ඕන. දුම්රියට සාපේක්ෂව පොළව. පොළොවට සාපේක්ෂව වැස්ස යකෝ පට්ට 8යි. පොළොවට සාපේක්ෂව දුම්රිය මෙහෙට 6යි. දුම්රියට පට්ට 6යි මෙහෙට.
8යි 6යි කීයද කියපන් 14යි. තේරෙන කතාව. එහෙනම් කෙලින්ම කියපන් 14යි. පට්ට 14න් එකට 14න් පේන්නේ යකෝ 14න් පේන්නේ. මෙහෙම දෙකක් එකතු කරන්නේ 8යි 6යි 14යි කියලා. එහෙම රිද්දක් හරියන්නේ නැහැ. මේවා දෛශික යකෝ පට්ට දෛශික. මේවා දෛශික. කලින් ගත්තේ හරි එකම දිශාවට බං. දෛශික මේවා. දෛශික ඓක්‍ය ගන්න ඕනේ. ප්‍රවේග දෙකක් එකතු කරන්න ඕන දෛශිකව. කතාව තේරෙනවනේ. එහෙමනම් ප්‍රවේග එකතු කරන්න ඕන දෛශිකව. එහෙනම් මෙන්න මේකට දැන් බෑ. හිතෙන් ගන්න බෑ දැන්. කොහොමද කියපම් දෛශික දෙකක් එකතු කරන්නේ? ආයෙ කතා කරන්න ඕනේ නෑනේ. එහෙනම් එක දෛශිකයක් ඉවරුන තැනින් අනික් එක ආරම්භ කරලා ආරම්භය අවසානය යා කරපන්. ඒක තමයි කතාව. මේකට හොඳට අහගනින්. මේකට ගනින් PQ දෛශිකය කියලා. මේකට ගනින් QR දෛශිකය කියලා. ඔන්න දෙක එකතු කරා ලැබෙන ප්‍රතිඵලය PR වෙනවා. PR වලින් අවශ්‍ය මගුල සෙට් වෙනවා. කොහොමද මේ දෙක එකතු කරන්නේ? 8යි 6යි නෙවෙයිනේ. දෛශික දෙකක් එකතු කරන්නේ එක දෛශිකයක් ඇදලා ඉවර කරපන්. ඔන්න ඇදලා ඉවර කරා. මෙන්න P මෙන්න Q කතාව තේරෙනවනේ කියන්නේ මේ පැත්තට 6යි. ඒක ඉවරුණු තැනින් අනෙක් එක ආරම්භ කරපන් මේ පැත්තට 6යි. මේ පැත්තට 6යි මේක 8යි. කියපු දේ තේරෙන්නේ හරි. දැන් කෙලින්ම ආරම්භයයි අවසානයයි යා කරපන්. මේ ආරම්භය අවසානය යා කරපන්. මෙන්න කතාව. මෙන්න මේක තමයි දිශාව හා විශාලත්වය වෙන්නේ. ඔන්න ඕකෙන් තමයි විශාලත්වය හා දිශාව වෙන්නේ. කියපු දේ තේරුම් ගනින් මෙන්න විශාලත්වය හා දිශාව. එතකොට ඇත්තම කතාව හිතපන්. මේ බලපන්. දුම්රිය යන්නේ මෙහෙම. සාමාන්‍ය වාහනයක මෙහෙම යද්දී ඇලේට යකෝ එන්නේ මේ මගුලක් අස්සේ යනව නෙමෙයි කෙලින්ම ඇලේට මෙහෙම නෙමෙයි මෙන්න මෙහෙම යන්නේ මෙහෙට එන්නේ මෙන්න මේ වගේ ඇලයකට මේ වගේ ඇලයකට එන්නේ. තේරෙන්න ඕන කියපු දේ ඒ කියන්නේ විශාලත්වයේ මේකේ සයිස් එකෙන් ලැබෙනවා දිශාව මෙතනින් ලැබෙනවා. මාර දඩ කතාව. දඩ කතාව. ඕක තමයි සාපේක්ෂ ප්‍රවේගය. ඇති මගුලක් නැහැ මේකේ. තන්නිකර බොරු තියෙන්නේ. එහෙනම් මේකේ යගේ 10 කියලා නම් කෑ ගහන්න ඕනේ නැහැ. හරි. එතකොට මට ඕන මොකද පොළොවට දුම්රියට සාපේක්ෂව වැස්ස. දුම්රියේ ඉන්නේ කාට වැස්ස. පොළොවේ ඉන්නේ කාට මගුල කෙලින්ම පහළට. ඒකට වැස්ස එළියට යන පේන්නේ නැහැ. මේ හුලං ගහන කතාව නෙන්නේ මේ තියෙන්නේ. හරි. එහෙමනම් මෙන්න මේක තමයි ගන්න ඕන. මෙන්න මෙහෙම තමයි ගන්න. හරි. දෛශිකව තමයි ගන්න ඕන. එහෙනම් මේකේ සයිස් එක හරි. එම නිසා කියලා අපි ලියමු PR දෛශිකයේ සාමාන්‍ය මාපාංකයක් දාන්න පුරුදුයන් 10යි. ඊට පස්සේ 10යි MS නේ. ඒකකට එක දාපන් MS ඍණ එකයි. ඊට පස්සේ දීපන් tan θ. tan θ සමානයි 4 බෙදීම 3යි. තීටත් ලියපන් තීට සමානයි tan inverse මෙහෙමයි. ඒ කියන්නේ ඇත්තටම මෙන්න මෙච්චර ආනතියකින් මෙන්න මෙච්චර දිශාවට රිද්දවල ලියපන් හරියට. තේරෙන්න ඕන කතාව. ඇත්තම යථාර්ථය 10ක ප්‍රවේගයෙන් පේන්නේ. හෙන වේගෙන් එනවා පේනවා මෙච්චර ආනතියක් සහිත මාර කතාව දඩ සිද්ධියක්. හෙන දඩ සිද්ධියක් හරිම ගැඹුරු දෙයක් කියන්නේ අර්ථයෙන් ලස්සන දෙයක් තියෙනවා. මේ ඇති රෙද්දක් නෑ මේක බලනකොට. නමුත් කතාව ඕකයි. කියපු දේ පැහැදිලි වෙන්න ඕන. ඒ කියන්නේ ඕක තමයි ඔන්න සම්පූර්ණ කතාව. මෙන්න මේක ඉස්සරහට වර්ධනය වෙලා යන එක තමයි පාඩම. හිතෙන් හදන්න බෑ මේක. හිතෙන් හදන්න කොහොමත් බෑනේ. කලින් ගණන් දෙක හැදුවා හරි. මේක හිතෙන් හදන්න බෑ. මේක ස්වරූපේ තමයි ඔය තියෙන්නේ. කියපු දේ පැහැදිලි වෙන්න ඕන. හරි මං හිතනවා ප්‍රශ්නයක් ඇත්තෙම නෑ කියලා. ඕක තමයි මූලික හරය මෙතන. හරි ඉක්මනට සෙට් කරගනින් පට්ට ගාලා ගන්න. අතන දිශාව මෙතන විශාලත්වය. හරිනේ කතන්දරේ හරි. ඊළඟ ගාන්දේ හරියට බලමු. රයිට්.